හොඳයි ආයුබෝවන් තිරුවන් සරණයි හැම දරුවෙකුටම ඉතාම ආදරෙන් පිළිගන්නවා නින්දනවන බයෝපන්තියේ රිවිෂන් පාඨමාලාවට. දැන් ඔය දරුවන්ට ජීවිතේ දෙවෙනි අවස්ථාව දීලා තියෙනවා. මම ගොඩාක් ඒ ගැන කියන්න යන්නේ දැන්. දැන් කියන්නේ නැහැ හැම රිවිෂන් පන්තියකම වගේ මේ කතා ටික මුලින් ඇහෙන නිසා. හැබැයි මම මේ මුල් හැඳින්වීම කරන්න එපා පුතේ. අද පළවෙනි දවසනේ අපි. ජීවිතේ වලට දෙවෙනි අවස්ථාව දීලා තියෙනවා. ලේසියෙන් මිනිස්සුන්ට දෙවෙනි අවස්ථාව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ එකයි ප්‍රයෝජනය ගන්න බැරි නම්. හැබැයි මේක ඔයාලගේ මොකක් හෝ මේක ඇත්තටම මේ අධ්‍යාපන ක්‍රමයේ කොච්චර වැරදි වුණත් මේක වැරදි තියෙනවා ගොඩාක්. ඒකේ තියෙන එක හරි දෙයක් මේ. ඒ කියන්නේ මේ තීරණාත්මක විභාගවල කීප වතාවක් මේ දරුවන්ට අවස්ථා දෙන එක. දැන් ගොඩක් අය නොදන්නා වුණාට A level කරන්න පුළුවන් 4 පාරක්. දන්නේ නැනේ. A level කරන්න පුළුවන් 4 පාරක්. හැබැයි 4 වෙනි පාර ඒ ළමයි A3ක් ගත්තත් ලංකාවේ කැම්පස් එකට ඒ දරුවට යන්න බෑ. පිටරට කැම්පස් එකට තමයි යන්න වෙන්නේ. එක්කෝ එයාට ඕනම් පුළුවන් අධ්‍යාපනික සුදුසුකමක් විදිහට ඒක තියාගන්න. මොකක් හරි හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. මිස ලංකාවේ කැම්පස් එකට යන්න බෑ. නමුත් දැන් මේ 4 වෙනි පාර කතන්දර එන්නේ මේක. දැන් ගොඩාක් දරුවෝ මේ දැන් ඔය මේක බලන් ඉන්න බොහෝ දරුවෝ. මෙතන මම දන්නවා 70%ක් විතරම මේ දෙවෙනි පාර ඉලක්ක කරගෙන තමයි මේ රිවිෂන් පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ. හරි? හොඳයි. දැන් මම මාව දන්න මගේ ගෝලයෝ බහුතරය සම්බන්ධ වෙලා ඇති. ඒ දරුවෝ ඉතින් මාව දන්නවනේ. ඊළඟට මගේ මූණවත් දැකලා නැතුව අද පළවෙනි වතාවට දකින්න හෝ මාව YouTube එකකින් හරි ඔය සෝෂල් මීඩියා වලින් දැකලා තියෙන. නමුත් මගෙන් ඉගෙන ගන්න කියලා හිතාගෙන අද පළවෙනියට වාඩි වෙච්ච දරුවෝ ඉන්නවා. දැන් ඔයාලා මේ ලංකාවේ කොහේ හිටියත් කොයි කොනේ හිටියත් දැන් ওই දරුවොත් මගේ දරුවෝ. ওই දරුවොත් දැන් මගේ පන්තියේ ශිෂ්‍යයෝ. ඒ නිසා නැවත වතාවක් හරි ආදරෙන් හැමෝම පිළිගන්නවා. එතකොට පුතේ අපි දැන් මේ කරන්න යන දේ මම පොඩ්ඩක් විස්තර කරනවා නැත්නම් දන්නේ නැති හින්දා ඔයාලා මේකේ මේ අගක් මුලක් දන්නේ නැතුව මේක තේරුමක් නැහැනේ ඔයාලා මේක කන්ටිනියු කරන එක. ඒ නිසා එතකොට පළවෙනිම දේ තමයි දැන් මේ සැරේ මම දැක්කා පළවෙනි ශෛලියේ ළමයින්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. කැම්පස් ගත්ත මේ සැරේ කියලා කියන්නේ දැන් ඔයාලා ලියපු සැරේ නෙමෙයි ගිය සැරේ. එතකොට 2019 විභාගයට ලියපු දරුවෝ මේ සැරේ දැන් ඔය ඉන්නවනම් මේ රිවිෂන් එකට සම්බන්ධලා ඒගොල්ලන්ගේ තර්ඩ් ෂයි එක තමයි මේක. 20 දී ලියපු ළමයින්ගේ තමයි මේක සෙකන්ඩ් ෂයි වෙන්නේ. 21 රිවිෂන් එකනේ මේක. එතකොට ඒ අසාධාරණ වීම අරවා මේවා මේ ඔක්කොම නඩු මාර්ගවලට ගිහිල්ලා ඒවා විසඳගන්න එක වෙනම එකක්. හැබැයි ඒකකවත් තීන්දුව తీරන ඔය දරුවෝ ගන්න එපා. ඔයාලා ඒකට හිතෙන් අරගෙන වැඩ කරමින් ඉන්න එපා. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් දරුවෙක් එක මාජින් එකකින් කැම්පස් එකට තේරුන්නේ නැහැ කියලා. ඒ ළමයා හිතන්න හොඳ නැහැ මේ ඔක කොහොම හරි ඔය නඩුවේදී හරියයි. මට මේක කරගන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඉතින් ඔන්න ඔය පොඩ්ඩක් ෂේප් එකේ පාඩම් කරගෙන ඉන්නවා කියන තැනට එන්න එපා කියලා තමයි මම මේ ආදරෙන් කියන්නේ. එහෙම එන්න එපා හේතුව අපි දන්නේ නැහැනේ පුතා මේවා මොනවද කියලා. අපි දන්නේ නැහැ. සමහරට ඒ වායේ විදිහට තීරණය එන්නේ නැති වෙන්න පුළුවන්. හරි? මම එහෙම පතනව නෙමෙයි. මමත් ඉතින් හිතෙන් පතනවා මං කැමති හැම දරුවෙකුම මේ මෙඩිසින් හරි කැම්පස් හරි යනවා නම්. කොච්චර දෙයක්ද ඒක? අපිට මේ රිවිෂන් එක කරන්නේ සේවයකට පුතා. ඇත්තටම සේවයක් වෙනුවෙන්. දැන් මේ රිවිෂන් කරන වෙලාව අපිට තව තියරි පන්තියකට වෙන නගරයකට හෝ වෙන ඔන්ලයින් පන්තියකට අපිට යන්න පුළුවන්. කිසි බාධාවක් නැහැ. දැන් තියරි පන්තියක් ගත්තොත් පැය නෙමෙයි මේ අවුරුදු 2කමාරක් පුරා දුවන එකක් නේ. රිවිෂන් පන්තියක් කියන්නේ අවුරුදු මේක ඇත්තටම කිසිම මේ අපිට ලාභදායී දෙයක් නෙමෙයි. රිවිෂන් පන්තියක් කියලා කියන්නේ මෙහෙම පටන් ගත්ත ගමන් මෙහෙම ඉවර වෙන එකක්. ඉතින් ඔකට යන වියදම් අර මේ ඔක්කොම බලපුවාම හරි අවාසිදායකයි ගුරුවරුන්ගේ පැත්තෙන් බැලුවොත්. හැබැයි මේක සේවයක් විදිහට කරන්නේ රිවිෂන් පන්තිය. හරි? මේ එක සැරයක් අපෙන් ඉගෙනගත්තු දරුවෝ අපි ළඟට ආපු ළමයි හෝ එක සැරයක් විභාගයට මූණ දීලා තමන්ගේ ඉලක්ක බොඳ වුණු ළමයින්ට ඉලක්ක වලට යන්න උවමනා කරන ලොකු අත්වලක් නෙමෙයි දෙන්නේ. ඉතින් ඒ නිසා දැන් රිවිෂන් පන්තිය මම ආරම්භ කරෙත් ඒකයි. මගේ හිතේ තිබ්බා නගර 3ක් දැම්ම රිවිෂන් කරන නිසා එක නගරයක් හිමීට මං අතාරින්නද කියලාත්. ඒ කියන්නේ නගර 3ක දැම් කරන්න බෑ. දෙකකට මං කරන්නද කියලා අතාරිනවා කියන වචනේ එතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ පන්තිය පටන් අරන් අතාරිනවා කියන්නේ එහෙම නෙමෙයි. ආරම්භ කරනවා නගර 2ක විතරක් කියන සංකල්පෙත් මං හිටියා. නමුත් ආයෙ මං ආවා නෑ ඕනේ නෑ කුරුණෑගල කෑගල්ල මහනුවර නගර 3ේම මං රිවිෂන් පන්ති පටන් ගන්නවා කියන තැන. දැන් කොරෝනා මේ කාලේ ඉවර මේවා හැමදාම තියෙන්නේ නෑනේ පුතා. හොඳට මතක තියාගන්න. කිසිම දරුවෙක් හිතන්න එපා මේවා සදාකාලිකයි කියලා. මේ කරදර මේ වෛරස් අරමන ඔක්කොම දැන් ඔය එන්නතකුත් හොයාගෙන තියෙනවා කියන. දැන් ඕකෙත් වාසි වගේම අවාසි ඇති. ඒවා අපි හොයන්න ඕන. හැබැයි ඒ කෙසේ වෙතත් මේ අපිට මේ විදිහට දිගටම කරගෙන යන්න අවශ්‍ය නැහැ.
පන්ති පටන් ගත්තට පස්සේ සාමාන්‍ය පන්ති විදිහටම දුවනවා. හැබැයි මම හිතාගෙන ඉන්නවා රිවිෂන් පන්ති ඔන්ලයින් පන්තිය දිගටම කරන්න. මම තියරි පන්ති නම් දිගටම කරන්න නැති වෙයි බොහෝ දුරට. හැබැයි රිවිෂන් පන්ති ඔන්ලයින් පන්ති මම දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් එතනත් 21 තියරි පන්තිය සමහර විට මම දිගටම කරන්නත් ඉඩ තියෙනවා. 21 තියරි ළමයින්ට උදව්වක් විදිහට ඒ දරුවන්ට අර පාස්කු ප්‍රහාරي අරම ඔක්කොම ඒ ළමයින්ටත් බලපෑවා. ඒතර ඒ දරුවෝත් අසරණ වුණා. ඒ දරුවෝ වෙනුවෙන් තියරි පන්තිය 21 පන්තිය දිගට සමහරට කරයි. ඊට අමතරව ඔන්ලයින් මේ රිවිෂන් පන්තියත් දිගට කරයි. හිතුනොත් පස්සේ 22 තියරි පන්තියත් ඉස්සරහට දිගටම කරගෙන යනවා. පටන් ගත්ත එක නිසා එතනින් පස්සේ නම් ඔන්ලයින් මම දිගටම කරන්න කියන්නේ ආයි 23 පන්තියක් පටන් ගන්නවා කියලා සංකල්පයක් මගේ හිතේ නෑ. ඇත්තටම මොකද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කීප දෙනෙකුට විතරයි. ඒ නිසා. දැන් පුතේ මේ ඊළඟ දවස්වල රිවිෂන් මේ අපේ ඔන්ලයින් පන්තිය පටන් ගන්නකොට මේවා මගේ අතින් කියවෙන්නේ නෑ. පටන් ගත්ත ගමන් පාඩමට බහිනවා. දැන් අද මේක කියන්නේ දැන් සමහර දරුවෝ මාව දකින්න පළවෙනි දවස් අද. එක්කෝ දැන් අනිත් ළමයි මාගේ ගෝලයේ වුණත් ඒ දරුවෝත් රිවිෂන් පන්තියේ පළවෙනි දවස් අද මොනවද මේ වෙන්නේ කියලාවත් දන්නේ නෑනේ. ඉතින් ඒ නිසා මේ ටික විස්තර කරන්න ඕන. ඊට අමතරව මම ඔය දරුවන්ට තව දෙයක් කියන දැන් සමහර ළමයි මම දැකලා තියෙනවා ඩේටා දානවා ඉවරයක් නෑ ඩේටා දදා ගස්ගල් වල නැග මොකුත් නෑ ඇඩ්වෙන්චර් පාක් වගේ ගෙදර පුටු තියලා පුටු දෙක තුන තියලා එහෙම තියලා එහෙම ඉතින් ඕක හරි කමක් නෑ දුක් විඳින්න හරි කමක් නෑ ඔන්ලයින් වලින් හරි ඉගෙන ගන්න වෙනවනේ දැන් අපිට විකල්ප නෑනේ හැබැයි මම ඔයාලට එකක් කියනවා මේ එක මාසයක් සම්පූර්ණ මාසයක් පුරාවට දුවන පැකේජ් එකක් දාගන්න මේවා පුතා ටිකක් මේ මොලේ ඇතුව කල්පනා කරලා කරන්න ඕනේ. දැන් සමහර ළමයි දන්නේ නැහැ මේ එහෙම පැකේජ් තියනවද කියලා දන්නේත් නැහැ. ඉතින් ඒ Taman අයිති මොකක් හරි කම්පැනි එකක කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඒගොල්ලෙන් අහන්න මොනවද තියෙන හොඳම පැකේජ් එක කියලා. සමහර වෙලාවට මුළු මාසෙම ෆ්‍රී. ෆ්‍රී කියලා කියන්නේ යම් ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඉතින් එහාට මාසෙම හම්බ වෙනවා. එක්ක රැට විතරක් ඒ පහසුකම ලැබෙන ඒවත් තියෙනවා. ඉතින් අපි ඔයාලට මේක කීප වතාවක මේක විකාශය කරනවා. ඒතර ඔයාලට මේ පහසු වෙලාවල් තුනකින් එකක් තෝරගෙන කරගන්න පුළුවන්. ඒ අදාළ පණිවිඩ ටෙලිග්‍රෑම් ගෲප් එකකින් දැනගන්න ඕන. නිතරම ටෙලිග්‍රෑම් ගෲප් එක අප්ඩේට් එකේ ඉන්න. ඒකේ තමයි ඔයාලට විස්තරي කියන්නේ. දැන් හොඳම උදාහරණයක් ගමුකෝ. අපි අඟහරුවාදා රිවිෂන් එක පටන් ගන්න හිටියේ. නමුත් අපිට අඟහරුවාදා කරගන්න විදිහක් නැහැ. දහස දෙසින් දරුවෝ කතා කරනවා. අපි රෙජිස්ටර් කර අපිට යා ගන්න පහසුකම් නැහැ කියනවා. බස් ආවේ නැහැ කියනවා. කර්ෆියු ඉතින් ලොකු ප්‍රශ්න පව්. ඇත්තටම ඒ නිසා තමයි දවස් කීපයක් අපි කල් ගත්තේ. හරි? ඉතින් හැමදාම කල් දාන්න බැරි නිසා තමයි පටන් ගත්තේ. තාමත් ඒ ඉල්ලීම මේ විදිහටම තියෙනවා. නමුත් දැන් හැමදාම පුතේ එහෙම කල් දාන්න බෑනේ. මොකක් හරි විකල්පයක් හදාගන්න ඕන. එතකොට ඔන්න ඔය කාරණා ටික නිතර මතක මේ කොරෝනා හැම නෙමෙයි මට පොඩි කැස්සක් තියෙනවා කොහොමද ඒ කාලේ ඉඳන් මේ අර පොඩි සෙම ගතියක් එක්ක නිතරම අර චෝක් ඩස්ට් එකනේ අපි තියෙන්නේ. ඒ නිසා හරි ඉතින් දැන් මම තමයි දිනේෂ් මුතුගලේ. දැන් මාව දන්නේ නැති ළමයි ඉන්නවා නම් ඔන්න මම තමයි මේ සර් එනකන් මේ සර්ගේ ගෝලයා හැම නෙමෙයි ඇවිල්ලා කතා කරන්නේ. මම තමයි අපි පන්තියේ ඉගෙන ගන්නකොට අපි හරි සජීවී. මෙහෙම මේ කැමරාවක් අටවගෙන ඒකට ඔරවගෙන කතා කරන්නේ. දැන් ඉතින් මේ මුළු හෝල් එකටම ඉන්නේ මේ කොල්ල තුන් දෙනා විතරයි. එතනිනුත් ඔය මේ වීඩියෝ කරන්නේ සඳුනා. ඉතින් සඳුනාගේ දිහා තමයි බැලවෙන්නේ සහ කැමරාව දිහා. ඉතින් අපි පන්තියේ කරන විදිහ මීට වඩා හාත්පසින්ම ඉතින් වෙනස්. ඒ කියන්නේ වෙනස් කියලා කියන්නේ ඒක සජීවීනේ පුතා. ළමයි එක කතා වෙනවා, ළමයි hina වෙනවා, ඒක යායට. ළමයි සතුටින් ඉන්නවා, ප්‍රබෝධයෙන් ඉන්නවා, හොඳට ඉගෙන ගන්නවා, උත්තර දෙනවා, සජීවී, යාව ජීව වෙනවා. ඉතින් ඒක මෙතන නෑ. නමුත් මම අර ඔන්ලයින් ක්‍රමයට අනුගත වෙලා ඒකෙදි දෙන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් ලංකාව පුරා 10 ගාණක් ළමයි මේ වෙනකොට අපේ ඔන්ලයින් මම දන්න තරමින් ඇත්තටම මේක ලොකුම ඔන්ලයින් පන්තිය බයොලොජි වලට තියෙනවා. මම දන්නේ ඊට වඩා තියෙනවද කියලා. තියෙනවා නම් හොඳයි. ඉතින් අපේ පන්තියත් ලොකුම ඔන්ලයින් පන්තියක් මේ වෙනකොට 10 ගාණක් එක වෙලාවක සම්බන්ධ වෙනවා. ඒතර ඔය මූලික හැඳින්වීම. ඊළඟට මම දෙයක් කියන්න. දැන් බයෝ සබ්ජෙක්ට් එකේ මෙන්න මේක හොඳට අහගන්න. දැන් මේ මම දන්නවා 21 තියරි දරුවොත් මේ රිවිෂන් එකට සම්බන්ධ වෙනවා. සමහර 22 ළමයිනුත් අර සිලබස් එක ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා සම්බන්ධ වෙන ස්වභාවයක් තියෙනවා. මොකද අපිට කෝල් ආවා. ඒතර අපි කමන්නේ කියලා කිව්වා. එතකොට ඒ හැමෝටම දැනගන්නත් එකයි මම මේ කියන්නේ. දැන් අපි ෂයි තුනක් තියෙනවානේ. පළවෙනි ෂයි එක, දෙවෙනි ෂයි එක, තුන්වෙනි එක කියලා. මේ පළවෙනි ෂයි එකෙන් සාමාන්‍යයෙන් දිස්ත්‍රික් එකේ මේ තුනෙන්ම එක අවුරුද්දක මෙඩිසින් යන්නේ 100% කියලා හිතන්නකෝ දරුවනේ. එක අවුරුද්දක දැන් උදාහරණයක් 19 නම් ගන්න බෑ. 2021 කියන්නකෝ. 2021ත් පැත්තකින් තියන්නකෝ. 2022 කියන්නකෝ. 2022 අවුරුද්දේ මෙඩිසින් යන සෙට් එක. ඇයි මං අර අවුරුදු ගන්න නැත්තේ? ඒ වගේ අර නිව් සහ ඕල්ඩ් හුටපටයක් තියෙනවනේ.
ඒ නිසායි මම ගන්න නැත්තේ. දැන් මේකේ මේ මම 2022 යන්නේ ඔක්කොම නිව් සිලබස් එකකින් යන්නේ. ඔක්කොම නිව් සිලබස්ලා. හරිද? එතකොට ඒකෙන් ඒ අවුරුද්දේ 2022 අවුරුද්දේ එක්තරා දිස්ත්‍රික්කයක අපි උදාහරණයක් දෙමු කුරුණෑගල කියලා. කෑගල කොහේ ගත්තත් එක්තරා දිස්ත්‍රික්කයක මෙඩිසින් යන දරුවෝ 100% කියලා හිතුවොත් ඔය 100%න් ෆස්ට් ෂයි එකේ යන්නේ 20ක් 25ක් වගේ. හරිම ඛේදවාචකයක් මේක. විශාල ඛේදවාචකයක් මේක. ඉතින් 125යි කියලා ගත්තත් මේක අති දරුණු ඛේදවාචකයක්. ඉතින් මොකද 160ක් 65ක් වගේ ප්‍රමාණයක් සෙකන්ඩ් ෂයි එකේ යනවා. දැන් ඔය රිවිෂන් එකට සම්බන්ධ වෙන ගොඩ දරුවෝ මෙන්න මේ අය. තර්ඩ් ෂයි එකේ ඊට වඩා අඩු ගාණක් යන 15ක් 20ක් වගේ. මොකද තර්ඩ් ෂයි එක කරන්නේ අඩු පිරිසක්. අර ගොඩාක් අය සෙකන්ඩ් ෂයි එකෙන් මේ මොකකට හරි එකකට පැන ගන්නවා යනවා. ඊට පස්සේ ඉතිරි වෙන 14ක් තර්ඩ් ෂයි එකට එනවා. එතකොට මේ අපි හිතමු කවුරු හරි දරුවා ෆස්ට් ෂයි ළමයෙක් කියලා. ඒ ෆස්ට් ෂයි ළමයා රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන එකේ වාසියක් තියෙනවා. ඇයි? මේ රිවිෂන් ළමයින්ගේ බහුතරය සෙකන්ඩ් ෂයිනේ. ඒගොල්ලන්ගේ බහුතරය මෙඩිසින් යන සුදුසුකමේ ඉන්න අය. ඒගොල්ලෝ වැඩ කරන ශීඝ්‍රතාව වැඩි. ඒගොල්ලෝ එක සැරයක් විභාගෙද ගැන දන්නවා. ප්‍රශ්න එන විදිය දන්නවා. ගිහින් ඒ බය නැති වෙලා තියෙන්නේ. පළවෙනි සැරේ විභාගෙට ගිහිල්ලා ඒ අර පැනික් ගතිය නැහැ. ෆස්ට් ෂයි ළමයි මේ ඔක්කොම දැන් නිකන් අර මේ අනේ මොකද්ද මේ වෙන්නේ වගේ ලොකු මේ අර නේද කෝඩුකාරයෝ වගේ යන්නේ. ඒතර මේගොල්ලෝ සමහර අය ෆස්ට් ෂයි ළමයි හිතනවා අපි පළවෙනි ෂයි එකේ කට්ටියනේ. ඒක නිකන් අර හිතේ එහෙම හිතන්නේ නිකන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට නිකන් මොකක් හරි 아무තු විශේෂ සැලකිල්ලක් වගේ ලැබෙයි විභාගෙ. මොකොත් නැහැ. මෙලව සැලකිල්ලක් නැහැ. ඒ ලෙවල් කියලා කියන්නේ අපිම 아무තු එකක්. දැන් මේක මේ සැරේ ලියපු ෆස්ට් ෂයි එකේ ලියපු ළමයි හොද්දටම දන්නවා. එහෙම කිසිම සැලකිල්ලක් නැහැ. ඊළඟට සමහර ඉංග්‍රීසි මීඩියම් ළමයි හිතනවා ඉංග්‍රීසි මීඩියම් අයට කිසිම සැලකිල්ලක් නැහැ. ඉංග්‍රීසි මීඩියම් නෙමේ ජපන් භාෂාවෙන් ලියුවත් කිසිම සැලකිල්ලක් විශේෂ සැලකිල්ලක් නැහැ. සියලු දෙනාගේ ලකුණු තමයි එකම සැලකිල්ල. ඒ නිසා දරුවනේ කිසි දෙයකින් මේ එක එක අර මේවා එක එක අර දෘෂ්ටි වලට යන්න එපා. දැන් ඔය ෆස්ට් ෂයි ළමයි මම හරි කැමති රිවිෂන් එනවා නම් හේතුව ඒගොල්ලෝ අර සෙකන්ඩ් ෂයි එකේ ළමයි තර්ඩ් ෂයි එකේ ළමයි ඒ වැඩ කරන වේගයට අනුගත වෙනවා. ඒක දකින්නවනේ. දැන් උදාහරණයක් රිවිෂන් එකක ඇත්තටම නිකන් ඉන්නේ නැහනේ ගොඩක් වෙලාවට. වැඩ රිවිෂන් එකක් කියලා කියන්නේ වැඩ කෝටියක් කරන තැනක්. පැය 6 ඇතුලේ සමහරට තියරි පන්තිවල දවස් 5ක විතර වැඩ කරනවා. විශාල වැඩ තොගයක් එක දවසක් ඇතුළත කරලා ප්‍රශ්නත් කරලා තමයි එළියට යන්නේ. ඒ නිසා මේ සෙකන්ඩ් ෂයි එකේ ළමයි දැන් පියෝ රිවිෂන් කට්ටිය තමයි අතර මේගොල්ලෝ. කියන්නේ පිරිසිදුම රිවිෂන් ළමයි. ෆස්ට් ෂයි ළමයි කියලා කියන්නේ තියරි ළමයිනේ. ඒගොල්ලෝ රිවිෂන් එකට එන්නේ මේගොල්ලෝ වැඩ කරන වේගයට අනුගත වෙන්න. අනුගත විය යුතුයි. එතකොට සෙකන්ඩ් ෂයි සහ තර්ඩ් ෂයි ළමයි මේගොල්ලෝ මේ හිත සතුටු කරගන්න මොකද දැන් මේ ඔක්කොම එකතු කරලා ගත්තත් 75ක 80ක් විතර ප්‍රතිශතයක් මෙඩිසින් යන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි. දැන් මම කියනවා මේක ෆස්ට් ෂයිගේ ළමයි මේ සැරේ වෙනස් කරලා පෙන්නන්න කියලා. ඒගොල්ලන්ට මේ ප්‍රතිශතයෙන් කොටසක් වැඩිපුර ගන්න. ඔයාලත් මේ තර්ඩ් ෂයි සෙකන්ඩ් ෂයි අයියලා අක්කලා වැඩ කරන විදිහට ඇවිත් ඔයාලා මේ ප්‍රතිශතය ටික වැඩි කරගන්න. එතකොට මේ දරුවෝ කල්පනා කරයි මේ මොන වගුලක්ද සර් අපිට දින ටිකට කෙලින්න යන්නේ කියලා. එහෙම නෙමෙයි. කවුරු ගියත් හොඳයිනේ පුතා. වැඩ කරනවා නම් කවුරු වැඩ කරත් හොඳයි. ඒක ෆස්ට් ෂයි නෙමෙයි තර්ඩ් ෂයි නෙමෙයි කවුරු වැඩ කරත් හොඳයි. ඒ නිසා මේ පොදුවේ ගත්තාම මේ 100% කියලා කියන්නේ දිස්ත්‍රික්කේ හොඳටම වැඩ කරපු ළමයි. ඔයාලා ඒ කුලකයට පයින්න. මෙහෙම මං කියන්නම්කෝ. ෆස්ට් ෂයි වේවා, සෙකන්ඩ් ෂයි වේවා, තර්ඩ් ෂයි වේවා 100% පයින්නකෝ. එච්චර නෙන්න ඕන. ඉතින් ඒකයි. ඊළඟ දැන් පළවෙනි වතාවට මේ රිවිෂන් එකට සම්බන්ධ වෙන දරුවෙක් නම් ඒ දරුවා දැනගන්න බයෝ කරලා යන්න පුළුවන් කෝසස් ගොඩාක් තියෙනවා. මෙඩිසින් විතරක් නෙමෙයි තියෙන්නේ. මෙඩිසින් ගියොත් එකම දේ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. සමාජයේ ලොකු ගෞරවයක් ලැබෙනවා. දොස්තර කෙනෙක් වුණාම ලැබෙන ගෞරවය වෙන දෙයකින් ලබන්න බෑ. ඒක අපි නිහතමානී පිළිගන්න ඕන. දැන් ඇග්‍රි කරන ළමෙක් නම් ඇග්‍රි මැනේජ්මන්ට් යනවා කියන එක තරම් අනිත් මොන කෝස් එකක් ගියාවත් සමහරලාට ඇග්‍රි ළමයිගේ අතර ඒ ලැබෙන ගෞරවය ලැබෙන්නේ. හැබැයි ඒ ගෞරවයේ ප්‍රශ්නයක්නේ. සහ සමාජයේ පිළිගැනීමේ ප්‍රශ්නයක්නේ. නමුත් පුතා සියලු දේ ඇත්තටම සමාජීය වශයෙන් එන ස්තරය තීරණය වෙන ප්‍රධානම සාධකයක් තමයි මුදල. Taman කොච්චර සල්ලිකාරයෙක්ද කියන එක. ಗುಣධර්ම එක වෙනම දෙයක්.
කොච්චර මුදල් තිබ්බත් ಗುಣධර්ම නැත්තම් වැඩක් නැහැ. ඒක උම්මලකඩේ තරම්වත් වැඩක් නැහැ. හැබැයි මම එකක් කියනවා. ඒ ಗುಣධර්ම කියන මේල කතා නොකර අපි සමාජයේ ජීවත් වෙන විදිහට බැලුවොත් මුදල් අතින් සරුසාර නම් ඒ කෙනා ඔය හැම කෙනෙක්ම ඇවිල්ලා දන ගහනවා. ඔය හැම එකාම ඊට පස්සේ ඇවිල්ලා දන ගහනවා. ආයේ දෙකට තුනට නැවිලා කතා කරලා කොම්බෝ වගේ තමයි කතා කරන්නේ. ඒ නිසා ඔය දරුවෝ යන මොන රැකියාව වුණත් ඔය දරුවන්ට පුළුවන් වුණොත් ඒකෙන් සැලකිය යුතු මුදලක් උපයාගෙන ලෝකයට යහපතක් කරන්න ඒක තමයි වෙන්න ඕනේ. ඒක මෙඩිසින් යනවද, ඇග්‍රි මැනේජ්මන්ට්ද, ඊට පල්ලෙහාද, ෆිසියෝതെරපිද, වෙටනරිද, ඩෙන්ටල්ද ඒක අදාළ නැහැ. ඒ නිසා ඔයාලා හොඳ කෝස් එකකට යනවා කියන චේතනාවෙන් වැඩ කරන්න. හොඳ කෝස් එකකට මම යනවා. මම අනාගතයේ ෆයිනෑන්ෂලි බෙනිෆිෂල් කෝස් එකකට මම යනවා. හොඳ මුදල් උපයන්න පුළුවන් කෝස් එකකට මම යනවා. වටිනාකම වැඩි කෝස් එකකට මම යනවා කියන එක ඉලක්ක ඇතුව වැඩ කරන්න. මොකද මම මේ වහෙන් ඔරෝ කතා කරන්න ඕනේ පුතා. කොලේ වහලා ගහන්න ඕනේ නැහැ. මම ඇත්ත කියන්නේ. රටේ ලෝකේ Facebook post තියෙන්න පුළුවන් කොච්චර සල්ලි හම්බ කරාද ඒක හරි. දැන් මමත් කිව්වනේ කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. මිනිස්සු යතින් හොඳ නැත්නම් ඒක වෙනම එකක්. හැබැයි අනිවාර්යෙන් මුදල් උපයන්න නම් ඉතින් අර ඉහළ පෙළේ හොඳ මේ කෝස් එකකට තේරෙන්න ඕන. හරි? සහ තේරෙන මොන කෝස් එක හරි කමක් නැහැ හොඳට කරන්න. සමහර විට කැම්පස් එකේ ස්ටාෆ් වගේ ජොයින් වෙන්න පුළුවන්. සමහර විට ඒකේ ඇතුලේ ක්ලාස් එකක් දාලා හොඳ මේවා එකක් දාලා හොඳ මේ වෘත්තියකට යන්න පුළුවන්. ඒ වගේ එහෙම චේතනාවෙන් වැඩ කරන්න ඕන. මම මේ ටික මුලින් කියන්නේ වෙන කිසිම දවසක මේ හැඳින්වීම වෙන්නේ. ඒ නිසා ඔය දරුවෝ හොඳට වැඩ කරන්න. හරි? ඊළඟ දේ තමයි අපිට එනවා බහුවර්ණ පේපර් එක MCQ ඊට පස්සේ එනවා ස්ට්‍රක්චර් රචනා essay. හරිද? MCQ 50න් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන 40 පන්නන්න. මේක බැරි නෑ. දැන් මේ සැරේ කෑගල්ලේ කුරුණෑගල මහනුවර අපේ පන්ති වල දරුවෝ ඉතාම සාර්ථක MCQ පේපර් එක මොකද මම දුන්න ගෙසින්ස් සෑහෙන තිබ්බා. මම ගෙසින් දෙන්නේ මේ තුනෙන් එකකින් කෝගෙන් හරි එන්න මිස නැතුව මේ අරකින් මේකෙන් කියලා විශේෂයක් නෙමෙයි. ඒතර මේක මම දෙනකොටත් කියනවා පේපර් එකේ කොහේ හරි එන්න පුළුවන්. එතකොට මේ 40 පන්න ගත්තා කියලා කියන්නේ ආ ඉන්නේ ආරක්ෂිත කලාපේ. 45 පෙන්නවා කියන්නේ අධි ආරක්ෂිත කලාපේ. හරි? ස්ට්‍රක්චර් එකක ලකුණු 100ක් දෙනවා. ස්ට්‍රක්චර් හතරනේ තියෙන්නේ. ලකුණු 100ක් දෙද්දී ඔය දරුවෝ පුළුවන් තරම් බලන්න ඕනේ 70 උඩට ගෙනියන්න. 70න් උඩ දැන් සාමාන්‍ය ළමයෙකුට දෙන්න පුළුවන් 75 නේද සර්? නෑ, කමන්නේ. 70න් උඩට ගෙනියන්නකෝ. 70න් උඩට ගෙනිච්චා කියන්නේ ලොකු ප්‍රමාණයක් එක. හරිද? රචනා පේපර් එකේ සාමාන්‍යයෙන් ලකුණු 130න් උඩ වගේ පිහිටුවාගෙන උත්සාහ ගන්න ඕන. දැන් ළමයි ගොඩ අපිට කියනවා MCQ නම් පුළුවන් සර් මොන හරි කරගන්න ස්ට්‍රක්චර් මොන හරි මෙන්න ඕකනේ හැමෝගෙම පොදු ප්‍රශ්නේ. ඉතින් පුතේ ඒකට තමයි අපි බේත දෙන්නේ. අපේ රිවිෂන් එකේ දැනගන්න අපි දැන් ඔයාලව සම්බන්ධ වෙන රිවිෂන් එකේ අපි අංග සම්පූර්ණ 100%ක් සියලුම සිද්ධාන්තම උගන්වනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අංග සම්පූර්ණ උගන්වනවා. පළවෙනි ඒකකේ පටන් 10 දක්වාම. ආයේ කිසිම එකක් මැදදී මග ඇරෙන්නේ නැහැ. ඒ හැම තැනකම මම හැම වෙලෙම කියනවා මෙන්න මේ කාරණේට තරුවක් දාගන්න. එක්ක ආයෙ මම කියනවා මේකට තරු දෙකක් දාන්න නිතර ඇහුවා කියනවා. තව කියනවා තරු තුනක් දාන්න කියනවා. අතිශය වැදගත් නම් අතිශයින්ම වැදගත් නම් මම කියනවා තරු නෙමෙයි තරු රටා අඳින්න වල්ගා තරු දාන්න කියනවා. ඒතර ඔය තරු ධම්මනේවා ඔයාලා අනිවාර්යෙන් බලාගෙන යා යුතුයි. ගිහින් ඇවිත් මට කියන්න විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා මේ දැන් ඔය මෙසරේ ගිහලාමයි දන්නෝ. දැන් ගිය දරුවෝ දැන් මේ වෙලාවේ හිත දන්නවා. අපේ පන්ති වල කලින් හිටපු ඉගෙනගත්තු දරුවෝ දන්නවා මේ තුනෙන් ඔය මම තරු ධම්මපු ඊළඟට මං උගන්නන වෙලාවට හයිලයිට් කරන්න කියනවා. අදාළ කොටස් හයිලයිට් කරන්න කියනවා. ඒ හයිලයිට් කරපු තරු ධම්මපු සහ සමහර දැන් රිවිෂන් පන්ති වුණ බලන්න නෝට් එක දැන් ඔයාලට ඇවිල්ලා ඇති. ඒ නෝට් එකේ මම දාලා තියෙනවා සමහර තැන්වල හිස් තැන්. අපි ඒ තැන්වල ලියනවා. ඇයි ලියන්නේ? ඉතින් මට ඒකත් print කරලා දෙන්න තිබ්බනේ අකෝ. පුතා ලියද්දි තමන්ගේ ඇඟට දැනෙන දේ print කළා කියලා වැඩක් නැහැ. සමහර දැන් තියෙනවා print කරා ඒක ගැටලුවක් නැහැ. මොකද ඒවා නෙමෙයි point අපි රචනා ප්‍රශ්න වලට බලන්නේ points නේ බලන්නේ. සාමාන්‍යයෙන් point 30 35 ඉඳන් 50 දක්වා වගේ එන්න රචනා ප්‍රශ්න හදනවා. එතන මේ points ටික දන්නේ නැතුව මොන රචනාව ලිව්වත් මොක ලිව්වත් වැඩක් නැහැ. දැන් ළමයි හිතනවා කොලේ පිරුණාම හොඳයි. දැන් මයිටොකොන්ඩ්‍රියාව ලියන්න දීලා හරිද? මයිටොකොන්ඩ්‍රියාව ගැන ලියද්දි මේ ළමයා දැන් ලියන්න පුළුවන් මයිටොකොන්ඩ්‍රියාව ඉතා වැදගත් ඉන්ද්‍රියකාවක් බව ඔබත් දනි මමත් දනි මුළු ලෝම දනි ඔබ නොදනි ගක ඒවට ලකුණු දෙන්නේ.
ඒවා ලියලා රචනා ප්‍රශ්න දිගට ලියලා අන්තිමට ලියනවා මයිටොකොන්ඩ්‍රියාවට මම ආදරෙයි මයිටොකොන්ඩ්‍රියාව මටත් ආදරෙයි. ඒ වැඩක් නැහැ ඒක. මොක ලිව්වත් වැඩක් නැහැ ඌමනා පොයින්ට් එක නැත්තම්. අනිත් එකේ වචන නම් වචනේ පුතා. ස්වායු ශ්වසනය නම් ස්වායු ශ්වසනය කියන වචනෙට මිස ඔක්සිජන් භාවිතා කරනු ලබන ශ්වසනය කියලා කිව්වට වැඩක් නැහැ. ඒක තියෙන දැන් උදාහරණයක් විදිහට සිංහලෙන් අපි කියනවානේ හිස නැති මලකඳ. අපි කියනවානේ කවන්දය කියලා. කවන්දය කියන එක නොලියා හිස නැති මලකඳ කියලා ලියුවා කියලා වැඩක් නැහැ. වචනේ නම් වචනේ. ඒකනේ බයෝ වල ගොඩ ළමයි රචනා වලින් ඩවුන් යන්න හේතුව. ඒ නිසා ඔය දරුවන්ට මෙන්න මේ අවදානම මම නැති කරනවා. මම නැති කරනවා කොහොමද? රචනාවලට උමනා පොයින්ට්ස් අපි සියල්ල මෙහෙම තරු ධම්මලා තරු දාලා හයිලයිට් කරවලා ලියවලා තමයි යවන්නේ. මෙහෙම වැඩ කරන ඇත්තටම පන්ති හොයන්න අමාරුයි පුතා. 100%ක් තියරි උගන්නනවා. ඊට අමතරව ඔය දරුවන්ට හම්බ වෙනවා ලැබෙවි ඩේ වර්ක් බුක් එක. දවසකට එක පොතක් ගානේ හම්බ වෙනවා. එතකොට අපි සති 52ක් කරන සති 52ක් අපිට ලැබෙන්නේ මේක පොත් 52ක් යනවා සති 52ක් කළොත්. මේ ඩේ වර්ක් බුක් එකක් කියලා කියන්නේ ආදර්ශ ප්‍රශ්න තියෙන පොත. ඒක තමයි අපේ දවසේ අපි ඉවර කරන අභ්‍යාස පොත. එතන මේකේ බහුවර්ණ යම් ප්‍රමාණයක් තියෙනවා, ස්ට්‍රක්චර් තියෙනවා, රචනා තියෙනවා. මේවා ඒ දවස්වලට ගන්න මම මාකින් දෙනවා. මාකින් එක ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මට මේ කොතනද වරදින්නේ මොකද්ද වෙන්නේ කියලා. පහවදා වෙනකොට අපිට පුළුවන් මේ ඩේ වර්ක් බුක් එකේ අමාරු ප්‍රශ්න තියෙන තැන් සාකච්ඡා කරන්න. දැන් අද ඩේ වර්ක් බුක් එක සාකච්ඡා කරන්නේ නැහැ. මොකද කලින් දවස් එකක් අපි දීලා නැහැනේ. ඔන්න දැන් අද අපි ඩේ වර්ක් බුක් එකක් දීලා තියෙනවා. මේවා ඔයාලට හොඳට කරන්න. ඊට පස්සේ දවසේ පුළුවන් අපිට මේක සාකච්ඡා කරන්න. හරි? අපේ රිවිෂන් එකේ වැදගත්ම අංගයක් තමයි ඊට පස්සේ අපි දැන් පාඩම් ගන්නේ පළවෙනි දෙවෙනි ඒකක සහ 9 වෙනි ඒකකේ ඉඳන්. අපි පළවෙනි දෙවෙනි ඒකකේ ඉඳන් පටන් අරන් ඉදිරියට එන අතරේ 9 වෙනි ඒකකේ ඉඳන් ආපස්සට එනවා. එතකොට අපි 6 වෙනි ඒකකේ දිහාදී වගේ මුණ ගැහෙවි. හරි? එතකොට 10 වෙනි එකකෙත් අපි ඉවර කරනවා. එතකොට අන්තිමට 10 සමහරට කරනවා වෙන්නත් පුළුවන්. අන්තිමට 10 කරාට කමක් නැහැ. හරි? ඒ වගේ කොහොම හරි අපි සම්පූර්ණ සිලබස් එක ඉවර වෙනවා මේ විදිහට. එතකොට මේකේ වාසිය තමයි මම මේක මෙහෙම කරන්න තීරණය කළේ. දැන් වෙනදා අපි රිවිෂන් පටන් ගන්න පුතා අගෝස්තු විභාගය ඉවරලා සැප්තැම්බර් මාසේ. දැන් මේ සැප්තැම්බර් නෙමෙයි. සැප්තැම්බරුත් ගිහින් ඔක්තෝබරුත් ගිහින් නොවැම්බර් මේ. එහෙනම් මගුලන්නේ එතකොට අපිට තිබ්බ මාස දෙකක් ඉවරනේ. එතකොට දැන් ළමයින්ට දැන් මේ යන වේගයත් එක්ක සහ මේ අපි ෆ්‍රීකවෙන්ට්ලි මේක නිතර මේ වීඩියෝස් දානවා. ඒ යන වේගයත් එක්ක ඔය දරුවන්ට මෙන්න මේ 9 වෙනි එකකේ වගේ දැන් මේක මයික්‍රෝනේ දන්නවනේ. මයික්‍රෝබයොලොජි, ශුද්‍ර ජීව විද්‍යාව. මේ වගේ එහෙම තියෙනවා පාඩම් කරන්න පුතා තොග ගණන්. අමාරු නෑ. අමාරුයි කියලා නම් හිතන්න එපා. ඒ බයෝ අමාරුයි නේද මෙයා නින්ද යනවා නේද මෙයා අපෝ බයෝ ගගා ඒ දඟලපු කාලේ ඉවරයි දැන්. හරි? ඒව ඉවරයි. ඒ බයෝ කියන එක අප්‍රසන්න වෙච්ච යුගයේ ගියා හොඳේ. දැන් ඔයාලා මුතුකලසගේ දරුවෝ. ඔයාලා මුතුකලසේ ගෝලියෝ දැන්. බයෝ අප්‍රසන්න නැහැ. ඒතර මම මේ මයික්‍රෝ මතක තියාගන්න උමනා සියල්ල ඒ විදිහටම උගන්වනවා. හැබැයි එකම දේ අපි මේක කලින් ඉගෙන ගන්න එක වාසි කියලා හිතෙන්නේ නැද්ද? දැන් තීරි පන්ති කියලා මම දන්නවනේ. මයික්‍රෝ කලින් ඉගෙන ගන්න එක වාසි ඇයි? කොච්චර තියෙනවද? එතකොට මේ වගේ ඒකක ඊළඟට 8 වෙනි ඒකකය පරිසරය ඊළඟට 7 වෙනි ඒකකය මයික්‍රෝ මොනවද මේ මොනවද මොලිකියුල. ඒතර ඒ වගේ මේවා මෙහෙම එන එක මුලදිම එන එක වාසියක්. නැත්නම් මේවා අගට යන්න හැමදාම ළමයට අර රෂ් එකත් එක්ක මේවා නිකන් ඔළුවේ පිහිටන්නේ නැති වගේ ස්වභාවයක් තියෙනවා. දැන් අපි ඇත්තටම සැප්තැම්බර් පටන් ගත්තා නම් අපිට මේක අවුලක් වෙන්නේ නැහැ. නමුත් මම මේක තීරණය කළේ ඒකයි. ඒතර ඔය දරුවන්ට මේ කලින්ම මේක ඉවර කරගත්ත හැකි. එතකොට අපි කරන්නේ අපි පැය 4ක තමයි මේ වීඩියෝ එක සැකසෙන්නේ. පැය 4ක් කියලා කියන්නේ මේ වීඩියෝ එකක පැය 4ක් කියන්නේ පුතා සාමාන්‍ය රිවිෂන් එක පැය 6ම තමයි ආ. මොකද මේ වගේ අර අපි ගොඩ ඒවා මේ කට් කරලා මේ වීඩියෝ එක කම්ප්‍රෙස් කරලා හදන්නේ. එඩිට් කරලානේ දාන්නේ. එතකොට මේ එඩිට් කරලා දාන්නේ මේක අපි වතුර බොණ්ඩ යන වෙලාවල් අර මේ ඔක්කොම අයින් කරලා තමයි මේක හදන්නේ. එතකොට මේ සංශුද්ධ පැය 4 නිකන් අර එක්ස්ට්‍රැක්ට් එක ගත්තා වගේ හරි සාරය ගත්තා වගේ රයිට් මම ඔයාලට කියන්න ගියේ පළවෙනි පැය දෙක කරලා ඉන්ටර්වල් එකක් දෙනවා ඊට පස්සේ ඉන්ටර්වල් එකෙන් පස්සේ ඊළඟ පැය දෙක පැය දෙකක්ම යනවා ඒ පැය දෙක කියන්නේ නම් මේ සිලබස් එකේ අග මුල් පැය දෙක කියන්නේ සිලබස් එකේ මුල ඔක මට හිතෙන දවසට මම මාරු කරනවා
පළවෙනි පැය දෙක දානවා සිලබස් එකේ අග. දෙවෙනි පැය දෙක දානවා සිලබස් එකේ මුල. ඒක මට හිතෙන විදිහට තමයි මම කරන්නේ. හේතුව සමහර දවස්වල ටිකක් මුලින්ම ඉවර කරන්න තිබ්බොත් හොඳයි වගේ දැනෙන එක මම මුලින් කරලා දානවා. හරි? ඒ නිසා ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට ඒකට උමනා ඔක්කොම නෝට් අද උගන්නන එකේ දැන් හිතන්නකෝ අද පළවෙනි දවසේ නෝට් එකනේ. මේක ඔයාලට පළවෙනි දවසේ වෙනකොට ලැබෙනවා. ඊළඟ දෙවෙනි එකේ නෝට් එක දෙවෙනි දවසේ ලැබෙනවා. දවසින් දවසට තමයි නෝට් එක මම එවන්නේ. ඒක ඔයාලට ලේසි print කරගන්න. මම ඔක්කොම ලොට් එක එවපුවාම ඔයාලට මේක කරගන්න අමාරුයි. බුක්ලට් එකක් විදිහට print කරන්න ඕන. ඒ නිසා. හරි? එතකොට තව වෙදරු දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි අපේ පොත එවලා තියෙන නෝට් පොත A5 මේ සයිස් එක මේවා ලියා ගන්න. ඔය print out ගන්න කඩවල වලට කියන්න ඕන. ඔය එවලා තියෙන නෝට් පොත A5. හරි? ඔය ලියා ගන්නේ. ඊට පස්සේ day work book එක A4. පොතේ සයිස් එක මම කියන්නේ. දැන් ඔයාලා සමහරට මේවා හුරු නැතුව ඇති මේ වචන ඔයාලා මේ පොත print කරන තැන එක්කෙනාට කියන්න ඕනේ. ඒක A5 නෝට් පොත A4 day work book. මම මේ නෝට් පොත පොඩි වෙන්න හැදුවා මේ සැරේ. දැන් ගිය සැරේ රිවිෂන් මගේ ආපු ළමයි දන්නවා නෝට් පොත A4 size. ලොකු පොතක්. මේ සැරේ නෝට් පොත සාමාන්‍ය වලගේ එක්සයිස් පොතක සයිස් එකට වෙන්න මම හැදුවේ. හේතුව ඔයාලට මේක ඕන තැනක ගිහිල්ලා පරිහරණේ ලේසියි. නිකන් අතේ තියාගන්න පුළුවන්. ඒතර මම ඒකට තමයි මේක පොඩක් එක් කල්පනා කරලා හැදුවේ. හරි? හොඳයි පුතේ. ඔය ටික තමයි ඉතින් මූලික හැඳින්වීමට තියෙන්නේ. මේ මූලික හැඳින්වීම කියන්නේ මේවා දැනගන්න ඕන නැත්තම් මෙලෝදියක් දන්නේ නැතුව ඔහේ මේ ගොනේ කේනට පැන්න වගේ පයින්න බෑනේ රිවිෂන් පන්තියකට. ඉතින් අර අපි දෙවෙනි දවසේ ඉඳන් මම මේ මූලික හැඳින්වීමක් ඉස්සරහින්ම වෙන්නේ. ඒ ටික මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න හැම යාළුවෙකුටම සම්බන්ධ වෙන්න ඉන්න අයට මේ කාරණා ටික කියන්න. මොකොත් අතෑරුණාද? එතකොට මුදල් ගෙවීම අරවා මේවා ඒ සියල්ල බානු අංකල්ට කතා කරලා බානුත් එක්ක සම්බන්ධ කරන්න මේ වීඩියෝ එකේ පහළ මෙන්න මේ දැන් වැටෙනවා තීරුවේ බානු අංකල්ගේ නම්බර් දෙක මේ වැටෙන්නේ. ඊළඟට ඔන්න මම ඒක අයින් කරා. දැන් වැටෙනවා සඳුන් අයියගේ නම්බර එක. බැරි වෙලාවත් බානු අංකල්ගේ නම්බරයට කතා කරලා ඒක ආන්සර් කළේ නැත්නම් මෙන්න මේ පල්ලෙහා තියෙන සඳුන්ගේ නම්බර එකට ගන්න. හරි? එයාට පණිවිඩය කියන්නේ. එතකොට එයා බානුව සම්බන්ධ කරලා දෙයි. හොඳයි එහෙනම් පාඩම පටන් ගමු. අපි පළවෙනියටම අදිනේ පටන් ගන්න දවසනේ. එතකොට මම 9 වෙනි එකෙන් පටන් ගන්න නැතුව මම පටන් ගන්නවා පළවෙනි එකකේ ඉඳන් ඉස්සරහට යන්න. හොඳයි. ඔය දරුවෝ දැන් ගන්න ඕන අතට පළවෙනි ඒකකයට අදාළ නෝට් පොත. අරගෙන ලැස් වෙන ටක් ගාලා. හරි ළමයි පළවෙනි ඒකකය ජීව විද්‍යාව හැඳින්වීම. දැන් සමහර දරුවෙකුට හිතෙන්න පුළුවන් අයියෝ සර් ඕක නම් මොකද්ද? මෙහෙමයි පුතේ. කරන දෙයක් කරනවා නම් කරන්න ඕන හරියට නැත්තම් නිකන් ඉන්න ඕන අපි. ඇත්ත කතාව. හරිද? උගන්වනවා නම් මම එක ඒකකයක්වත් හිස් නැතුව උගන්වනවා. දැන් පහුගිය සැරේ මම දන්නවා 10 වෙනි එකකේ සමහර ගුරුවරු කරේ නෑ. සමහර ගුරුවරු කරන්නේ මොන එකකේද? පළවෙනි එක කරන්නේත් නෑ. කියව ගන්න කියනවා. 19 මේ 19 නෙමෙයි මේ සැරේ. 20 පේපර් එක බලන්න. පළවෙනි MCQ එක ගන්න. පළවෙනි MCQ එක. හරිද? පළවෙනි MCQ එකේ අහන්නේ අර මේ මුල්ම ජීවීන් මොන ස්වභාවයෙන් යුක්තද කියලා. විෂම පෝෂී, නිර්වායු, ප්‍රාග්නේෂ්ඨික ජීවීන්. මේ වචන තුන. කියන්නේ මුලින්ම සම්භවය වූ සෛල එහෙම නැත්නම් ජීවියා මොන ස්වභාවයද දරන්නේ කියන මේ ප්‍රශ්නේ ඔයාලා හිතන්නේ මොන පාඩමින්ද? බලන්න කියන්නේ පුදුම හිතේ වලට. ගොඩ දරුවෝ මට කියනවා ඇවිල්ලා සර් මාර වැඩි මේ තුන්වෙනි එකකේ සර් කොහෙවත් තැනක සම්පත් පොතේ නෑනේ මේක. තුන්වෙනි එකේ මොකද අර පරිණාමය හජය විදත් ඕකනේ තියෙන්නේ. ජීවීන්ගේ සම්භවය ගැන ඕකේ තමයි තියෙන්නේ. මාත් පිළිගන්නවා කොහෙවත් සම්පත් පොතේ නෑ. හැබැයි ඕන්න බලන්න අපේ පන්ති අපු ළමයි බලන්න මගේ තුන්වෙනි එකකේ මම වෙනම කොටසක් දීලා තියෙනවා මුල්ම ජීවීන්ගේ ස්වභාවය කියලා අනුමාතෘකාවක්. ඒක දෙනවා විෂම පෝෂීන්‍ය නිර්වායක ජීවීන්. ඒකේ තියෙනවා බලන්න. සම්පත් පොතේ නැති වුණත් මම ඒක දාලා තියෙනවා ඉතින්ට. හරිද? හැබැයි අපි හිතමු සම්පත් පොතේ එක නෑ තුන්වෙනි එකකේ. තුන්වෙනි එකකේ නෙමෙයි ඔය දරුවෝ දන්නවද? 2020 MCQ පළවෙනි ප්‍රශ්නේ ආවේ පළවෙනි එකකින්. ඒ හින්දා දරුවනේ මේ ඒකක අතාරින්න එපා. මේවා අතාරින්න එපා. මේ කවුරු මොන බක පඬිතයා කිව්වත් ඒකක අතාරින්න එපා. පාඩම් කරද්දී වුණත් මේක දිගේ මෙහෙම කියවගෙන ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. කවුද දන්නේ මේකේ ස්ට්‍රක්චර් කෑල්ලක් තියෙනවද කියලා. දෙන්න බැරි නෑනේ. පළවෙනි එකකින් ස්ට්‍රක්චර් පොඩි කෑල්ලක් දෙන්න බැරි නෑ. දීලා නැතුව නෙමෙයි යා දීලා තියෙනවා. මීට කලින් විභාගවල. ඒ නිසා මේ පළවෙනි එකකේ වැදගත් අපි එතන ඉඳන්ම කරනවා. මේකෙත් අර
නොවැදගත් ඔය නිකන් ඔහේ තියෙන කාරණා වගේ තියෙනවා. ඒක නිකන් අපි සාමාන්‍ය විදිහට ඉගෙනගෙන කියවගෙන යනවා. අත්‍යවශ්‍ය කාරණා බලන්න හිස්තැන් දීලා තියෙනවා. ඒක අපි ලියා ගන්න ඕන. ඊළඟ දේ තමයි සම්පත් පොත කියන්නේ 100% නෙමෙයි. සම්පත් පොත කියන්නේ විභාගයට අහන ප්‍රශ්න වලින් 70% පමණයි. ඉතිරි 130 හැදෙන්නේ ටීචර්ස් ගයිඩ් එකෙන්. කියන්නේ ගුරුවත් පොත සහ ගුරුවරයාගේ දැනුම. දැන් මේ ගුරුවරයාගේ දැනුම කියන සාධකයේ 105ක් කියලා හිතන්නකෝ. ටීචර්ස් ගයිඩ් එකෙන් 125ක විතර ප්‍රශ්න හැදෙනවා. සම්පත් පොතේ හොඳ උදාහරණයක් මම කියන්නම්. සම්පත් පොතේ කොතනකවත් නැහැ ඇල්ගී වල ප්‍රභා සංශ්ලේෂක වර්ණක ගැන. බලන්නකෝ උල්වා රතු ඇල්ගී ගග ප්‍රභා සංශ්ලේෂක වර්ණක ගැන සම්පත් පොතේ නැහැ. හැබැයි ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා පැහැදිලිව ලියලා ඇල්ගී වල ප්‍රභා සංශ්ලේෂක වර්ණක සහ සෛල බිත්ති සංඝටක පිළිබඳ දැන සිටිය යුතුය. කොහොමද වැඩි? දැන් ගොඩ ළමයි සම්පත් පොත විතරක් අරගෙන පන්ති වලත් ඒකනේ කරන්නේ. සම්පත් පොත ගේන්න කියන එක්ක ඒ සර්ම print කරලා දෙනවා. ඊට highlight කර කර යනවා. සිතුවම් අඳිනවා. ඕක කරලා බෑ. ඒ නිසා මෙන්න මේකත් මතක තියාගන්න. ඒ ඔක්කොමත් හිතේ තියාගෙන අපි යම් පළවෙනි එකකේට ජීව විද්‍යාව හැඳින්වීම මේක ඉතින් හරි සරල ඒකකයක්. තේරුම් ගන්න අමාරු දේවල් නෑ. ඉතින් පළවෙනියට මම කිව්වොත් මෙහෙම දැන් ඔය තියෙනවනේ හැමතැනම ලොජි ගගා. මයික්‍රෝබයොලොජි, ඉමියුනොලොජි, බයොලොජි. ලොජි කියන මේ කොටස එන්නේ ලෝගෝස් කියන වචනෙන්. විභාගයට අහන්නේ මම දල වශයෙන් කියන්නේ. ඒකේ තේරුම මෙන්න මේ අධ්‍යයනය, ඒ කියන්නේ හැදෑරීම කියන එක. හරි? ද මයික්‍රෝබයොලොජි. ශුද්‍රීය ජීවීන් පිළිබඳ හැදෑරීම. ඉමියුනොලොජි ප්‍රතිශක්තිය පිළිබඳ හැදෑරීම. එහෙනම් බයොලොජි. බයෝ කියන්නේ ජීවීන්, ජීවය පිළිබඳ හැදෑරීම. බයොලොජි කියන්නේ. හරි? මතක තියාගන්නකෝ. ඒකෙදී අපි හදාරන මේ ජීව විද්‍යාවේ තියෙන අන්තර්ගත ප්‍රධාන කොටස් වගේක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔය දරුවෝ දැන් මේ මම මේ නෝට් එක හදලා තියෙන්නේ මේ කරුණු ඔක්කොගෙම සම්පත් පොත, ටීචර්ස් ගයිඩ් එක සහ මගේ දැනුම පාවිච්චි කරලා මේ වැල්වට අරන් නැහැ. කිසිම අවුට් ඔෆ් සිලබස් කරුණු නැහැ. සිලබස් එකේ රාමුව ඇතුලේ දෙන්න පුළුවන් කරුණු ටික දීලා තියෙන්නේ සහ කිසි කරුණක් අඩු නැහැ. මගේ නෝට් එක පාඩම් කරලා යන දරුවෙකුට කිසිම පේපර් එකක් කරන්න බැරි වෙන එකක් නැහැ. බැරි වෙන පේපර් නැහැ. හරි සියල්ල කරන්න පුළුවන්. ඒ නිසා මේක සම්පත් පොතට සමාන කරන්න එපා. හරි සම්පත් පොත කියන්නේ නිතර මතක තියාගන්න 170. රයිට් බලමු. දැන් මෙතන තියෙනවා ජීව විද්‍යාව හඳුන්වා දෙන පළවෙනි පිටුව පෙරලා ගන්න. මිනිසා මුහුණ දෙන අභියෝග වලට අවධානයක් සහිතව ජීව විද්‍යාවේ ස්වභාවයේ විශේෂපති හා වැදගත්කම මේවා මේ සරල මාතෘකා. ඒකේ තියෙනවා අර මම කියපු කාරණේ මුලින්ම ජීව විද්‍යාව යනු ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවයි. බයෝස් යනු ජීවයයි, ලෝගෝස් යනු අධ්‍යයනයයි. මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ කියලා හිස්තැන් වගේක් තියෙනවා. අපි දැන් ලියාගමු. පළවෙනි එක. ඔන්න බයොලොජි වල අන්තර්ගත වෙන ප්‍රධාන කරුණු. එක වර්ධනය වීමේ හැකියාව හෙවත් හිස්තැනේ ලියා ගන්න. වර්ධනය වීමේ හැකියාව හෙවත් වර්ධන ධාරිතාව. capacity of growth කියලා අපි කියනවා. වර්ධනය වීමේ හැකියාව හෙවත් වර්ධන ධාරිතාව. දෙවෙනි එක ජීව විද්‍යාවේ අන්තර්ගත වෙනවා. දෙවෙනි එක ප්‍රජනනය. මොකද ඒ සාධකයේ නැති තැන ජීවියේ පැවැත්මක් නැහැ. නැති වෙලා යනවනේ අදාළ විශේෂය ප්‍රජනනය. තුන්වෙනි එක කෘත්‍යමය ක්‍රියාකාරීත්වය functional activity. කෘත්‍යමය ක්‍රියාකාරීත්වය වැඩ කරන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. හතර අඛණ්ඩ වෙනස. අඛණ්ඩ වෙනස ඔක තමයි පරිණාමයට බලපාන සාධකය. අඛණ්ඩ වෙනස. එතකොට මේ අනිත් ඒවා නම් පුතා මේ සරල දේවල් ඔයාලා මේවා කියව ගන්න මොකද හේතුව මේක ඔන්ලයින් පන්තියක් ඔයාලගේ කාලේ වටිනවා. ඉතින් මේ වගේ සරල මහා සරල කාරණා වලට අපි අවධානයක් දෙන්න ඕනේ නැහැ. හැබැයි දැන් හිතන්නකෝ දෙවෙනි එකකේ වගේ නම් මෙහෙම අතහැරලා යන්න කරුණු නැහැ. හැම එකම අපි කියවලා ඉගෙනගෙන යන්නේ. දැන් මේකේ බලන්නකෝ මේ නිකන් මොන විහිළුද මේ හරිද? එතකොට මේකේ තියෙනවා කියනවා සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව සහ ශුද්‍ර ජීව විද්‍යාව කියලා කොටස් තුනක් මේව අහන්නේ නැහැ පුතා ඈ. විභාග වලට අහන්නේ නැහැ කිසිම විදිහකින් මත මේ තියාගන්න අවශ්‍ය නැහැ. පිටු අංකයේ දෙකට එන්න. ඔන්න විභාග කරන කාරණා කීපයකට අපි යනවා. පළවෙනි මාතෘකාව බලන්න ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. ඇත්තට මේ ගැටලු කිව්වට මෙතන මේ මාතෘකාවට තම වචනයක් එකතු කරන්න
හා භාවිත මේ නෝට් එක මේ සම්පත් පොත කියන එක සංශෝධනය වෙන්න ඕන එකක්. මේක මේ මහා අවුල් ජාලයක් තියෙන එකක්. ලොකු වැරදි තියෙනවා මේකේ. ඉතින් ඒ නිසා මේ පොත සංශෝධනය වෙන්න ඕන. සංශෝධනය වෙලා ඇවිත් තියෙනවා සමහර කරුණු වගේක්. මම ඒ සංශෝධිත කරුණුත් ඔයාලට දෙනවා වෙනම. ඒකත් මතක තියාගන්න මේ සැරේ ඒක විභාගයට අහනවා ඈ. මේ සැරේ සංශෝධිත කරුණු විභාගයට අහනවා. ඒ නිසා මාතෘකාව වෙනස් කරගමු අපි. ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු හා භාවිත. කියන්නේ ජීව විද්‍යාව භාවිත. පළවෙනි හිස්තැනේ අංක 1 ලියා ගන්න. පළවෙනි භාවිතය තමයි ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. අපි කියන්නේ ජෛව විවිධත්වය කියලා. ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය. හොඳයි. ඒකෙදි මෙන්න මේ කාරණා දත යුතුයි සියලු දරුවෝ. දැන් මෙන්න මේ කරුණ ඔය දරුවෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. බලන්න දරුවනේ මේ පෘථුවියයි සෞරග්‍රහ මණ්ඩලය කියන සියලුම සෙට් එකට තමයි බිහි වෙන්නේ. ඒගොල්ලෝ එකට තමයි බිහි වෙන්නේ. හරි? ඒගොල්ලෝ බිහි වෙනවා මීට වසර බිලියන 4.6කට පෙර. මේ ඉලක්කම් මතක තියෙන්න ඕනේ. දැන් මේ කොටසට උමනා ටික මම කියන්නම්. ඒතර පෘථිවියේ සම්භවය මෙන්න. එතකොට පෘථිවිය මත ජීවයේ සම්භවය එනවා, ජීවියා එනවා. දැන් අපි තුන්වෙනි එකකේ ලස්සනට ඉගෙන ගන්නවා. හරි? පටල වලින් වට වෙච්ච RNA තමයි ප්‍රවේණික ද්‍රව්‍ය. එන්සයිම වෙලා තියෙනෙත් ඒ කාලේ RNA. හරි? පස්සේ අපි ඉගෙන ගමු. හරි? අපි කියනවා ප්‍රාක් සෛලය ප්‍රෝටෝසෙල් කියලා. එතකොට මේ පළවෙනි ජීවියා බිහි වෙන්නේ මීට වසර බිලියන 3.5කට කලින්. මේ ඉලක්කම් හරි වැදගත් නේ. අනිත් එක ලියන කොටත් මේ මියන්නයි බියන්නයි සමහර ළමයිගේ එක වගේ. ඒක එක වගේ කරන්නේ. ඊට පස්සේ මේ පළවෙනි ජීවියාගේ ලක්ෂණ තමයි විෂම පෝෂී. මෙයා ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. විෂම පෝෂී. දෙවෙනි එක තමයි මෙයා නිර්වායුකයි. මොකද නිර්වායු කියලා කියන්නේ මොකද්ද? ශ්වසනය කරන්නේ නිර්වායු ශ්වසනය ඔක්සිජන් පාවිච්චියක් නැතිව. මොකද්ද පුතේ මේ ඇයි ඔක්සිජන් පාවිච්චි කරන්නේ නැත්te ඉතින් යාට කරන්න තිබුණේ. ඒ කාලේ ඔක්සිජන් අඩුයි වායු ගෝලේ. ඉතාම අල්පයයි තිබිලා තියෙන්නේ. හරි ඔක්සිහාරක වායු ගෝලයක් කියලා අපි කියන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටිනේ අපි කියනවා ප්‍රාග්න්‍යෂ්ටිකයි. මෙන්න මේකෙන් තමයි ඔයාලගේ මේ සැරේ පළවෙනි MCQ එක හදලා තියෙන්නේ. 2020. මතක තියාගන්න මම ඒකයි මේ හේතු සහිතව කියන්නේ. කොහොමද කියන්නේ? පෘථිවියේ සම්භවය බිලියන 4.6කට කලින් අවුරුදු. පළවෙනි ජීවියා සම්භව වෙනවා අවුරුදු බිලියන 3.5කට කලින්. එයාගේ ලක්ෂණ ටික කියගෙන යන්න. විෂම පෝෂී, නිර්වායු, ප්‍රාග්න්‍යෂ්ටික අය. හරි? ඊට අමතරව මෙන්න මේ ටික මතක තියෙන්න ඕන ඔයාලට. දැන් මේ වෙනකොට හරි? මේ වෙනකොට විද්‍යාඥයෝ හිතනවා විශ්වාස කරනවා මේ මහා මේ පෘථුවියේ උඩ විවිධ පරිසර පද්ධති තියෙනවානේ. පරිසර පද්ධති ගත්තාම හරි විවිධයිනේ. දැන් අපි දන්නවා වෙරළබඩ පරිසර පද්ධති වෙනම තියෙනවා. භෞමික පරිසර පද්ධති ඊළඟට ජලජ පරිසර පද්ධති තියෙනවා. ඉතින් වෙන මේක පරිසර පද්ධති මහා විවිධත්වයක් ඇතුව තියෙන්නේ. මේ තියෙන සියලු පරිසර ඔයාලට මේ සැරේ පරිසර පද්ධතියක් විදිහට දීලා තියෙනවා පළවෙනි එකකේ කොරල් පරපවා. මතක තියාගන්න කොරල් පරපවා පරිසර පද්ධතියක් ගන්නට දාලා තියෙනවා. හරි? සාගර වැසි වනාන්තර කියලා තමයි හඳුන්වන්නේ කොරල් පර. සාගරය ඇතුලේ වහින්නේ. හැබැයි එච්චර ජෛව විවිධත්වයක් තියෙනවා. අධික ජෛව විවිධත්වයක් තියෙනවා. ඉතින් මේ සියලුම පරිසර පද්ධති වල ඉන්න ජීවි විශේෂ එකිනෙකට එකක් වෙනස් ජීවි විශේෂ ඉන්නවා කියලා විශ්වාස කරනවා. මුළු මහත් ජීවි විශේෂ මිලියන 10ත් 100ත් අතර. ඔන්න මතක තියාගන්න. පෘථුවිය මත ඉන්නවා කියලා හිතන නිර්ණය කරන ජීවි විශේෂ උපකල්පනය කරන ගාන මෙතන නිර්ණය කරන ගාන මිලියන 10 100 අතර. මේ ඉලක්කම් හොඳට පාඩම් කරගෙන යන්න. ඊට අමතරව මේකෙන් විස්තර කරන ලද කාණ්ඩ සංඛ්‍යාව ඒ කියන්නේ විස්තර කරනවා කියලා කියන්නේ පළවෙනි එක නිර්ණය කරනවා. දෙවෙනි එක විස්තර කරනවා කියන්නේ හොයාගෙන තියෙනවා. මේ වෙනකොට පරීක්ෂණ කරලා ගවේෂණය කරලා කැලෑවලට ගිහින් වතුරේ ගිහින් අරකේ මේකේ මාර ගේමක් දීලා සූලොජිස්ට්ලා බොටනි ස්පෙෂලිස්ට්ලා ඒගොල්ලෝ විස්තර කරලා හොයාගෙන තියෙනවා ජීවි විශේෂ මිලියන 1.2ක්.
මේ ඉලක්කම් තදට මතක තියෙන්න ඕන. ඊට අමතරව විද්‍යාඥයෝ විශ්වාස කරනවා සාමාන්‍ය මිනිස්සෙක් ගත්තාම ඒ මිනිස්යාගේ ජීන් කිට් එකේ ඒ මිනිස්යාගේ ජාන එකතුවේ සම්පූර්ණ ජාන ඇති කියලා 19000කුත් 20000කුත් අතර. ඔන්න දැන් මේ ඔය අපි දැන් මේ ඉගෙන ගන්න යන ටිකේ මෙන්න මේවා හරීම වැදගත් විභාගයට අහන ටිකක්. පෘථිවියේ සම්භවයේ බිලියන 4.6 දැම්ම පාඩම් කරගන්න පුතා. ආයේ කාල් ඉන්නේ. දැන් මේ උගන්නන මොහොතේම පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ආයේ ඔයාලට එකපාරයි දෙපාරයි පොත බලන්න වෙන්නේ. එතකොට පාඩම්. පෘථිවියේ සම්භවයේ බිලියන 4.6යි පළමු ජීවියා සම්භව වෙනවා වසර බිලියන 3.5යි. එයා විෂමපෝෂී නිර්වායු ප්‍රාග්නස්ටික. ඊට අමතරව මේ වෙනකොට පෘථිවියේ ඉන්නවා කියලා හිතනවා ජීවි විශේෂ නිර්ණය කරලා තියෙනවා මිලියන 10ත් 100ත් අතර විශේෂ ප්‍රමාණයක්. ඒකෙන් විස්තර කරන ලද කාණ්ඩ සංඛ්‍යාව මිලියන 1.2යි. මිනිස්සෙගේ ජාන එක මිනිසෙක් තුල ජාන තියෙනවා කියලා හිතා විශ්වාස කරනවා 19000ත් 20000ත් අතර. රයිට් අපි දැන් ওই ටික ලියාගමු. හරි. බලන්න කියවකට එමු. ඒ පළවෙනි කාරණේට යටින් වර්තමානයේදීද පෘථුවිය විවිධත්වයෙන් පොහොසත්ය. පෘථුවිය මත ජීවයේ වර්ෂ ලියමු ලස්සන්ට බිලියන 3.5ක්. බිලියන 3.5කට පමණ පෙර ඇතිවිය. මුලින්ම ඇති වූ ජීවීහු බලන්න උතන කොමාදදා වෙන් කරලා තියෙන වචන තුනකට ඉඩ ලියමු. ජීවීහු විෂමපෝෂී කොමාවක් නිර්වායු කොමාවක් ප්‍රාග්න්‍යෂ්ටිකයෝය. විෂමපෝෂී නිර්වායු ප්‍රාග්න්‍යෂ්ටිකයෝය. එතෙන් සිට පරිණාමික ක්‍රියාවලිය නිසා ජෛව ගෝලයේ වර්තමාන පුළුල් ජෛව විවිධත්වය ඇතිවිය කියලා තියෙනවා. ඊළඟ එක. ඔවුන්ගේ අධ්‍යයන මත පදනම්ව විශේෂ මිලියන 10 ඉරක් 100 හරියට ලියන්න මිලියන 10 ඉරක් 100කටත් වඩා පමණ ලෝකයේ ඇති බව විද්‍යාඥයෝ අනුමාන කරති. ජීව හා අජීව ලෝක අතර ගතික සම්බන්ධතාවක් පවතින අතර මේවා සාමාන්‍ය දේවල් පුතා ඒවා කියව ගන්න. ඒ වගේ මහලුක වටිනාකමක් නැහැ. ජෛව ගෝලයේ පැවැත්ම නිසා සෑම ජීවියෙකුටම පරිසරය තුළ විශේෂිත කාර්යභාරයක් පවතී. පෘථිවිය මත ජීවයේ විවිධත්වය, ශාක සතුන් හා ක්ෂුද්‍ර ජීවීන්ගේ විශේෂ සංඛ්‍යාව, එම විශේෂ තුළ ජානවල විවිධත්වය, කාන්තාර, වැසිවනාන්තර, කොරල් පර වැනි පෘථිවිය වෙනස් පරිසර පද්ධති ජෛව විද්‍යාත්මක වශයෙන් විවිධ වූ පෘථිවියේ කොටස් වේ. ඒක මහා අබලන් වාක්‍යයක් ඔන්න ඔය කමක් නැහැ. හරි. ඒවා නික සාමාන්‍ය දේවල් උතන පොඩක් හයිලයිට් කරගන්න. කොරල් පර වැනි පෘථිවියේ වෙනස් පරිසර පද්ධති කියලා. කොරල් පර කියන මතක තියාගන්න. හයිලයිටර් එකක් ළඟ තියාගන්න නැත්නම් ඉරක් ඇඳ ගන්න. කොරල් පර වැනි පෘථිවියේ වෙනස් පරිසර පද්ධති කියන පොඩක් හයිලයිට් කරගන්න. පහළ කොටුවට එන්න මේක වැදගත්. තරුවක් දාගන්න මේ කොටුව උඩින් මේක වැදගත්. පෘථිවිය මත ඇති නිර්ණය කරන ලද විශේෂ සංඛ්‍යාව ලියන්න මිලියන 10 ඉරක් 100. මිලියන 10 ඉරක් 100. ඒ අතරින් විස්තර කරන ලද කාණ්ඩ සංඛ්‍යාව මිලියන 1.2. මිලියන 1.2. මිනිසුන් තුළ ඇති ජාන සංඛ්‍යාව 19000 ඉරක් 20000. 19000 ඉරක් 20000. රයිට් අපි යනවා දෙවෙනි භාවිතයට ජීව විද්‍යාවේ දෙවෙනි භාවිතය මිනිස් සිරුර සහ දෙවෙනි පිටුවේ තියෙන මේ තුන්වෙනි පිටුවේ උඩ ලියන්න හිස්තැනේ මිනිස් සිරුර සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. මේ වපුතේ ආය අමුතුවෙන් මම විස්තර කරන්න ඕනේව නෙමෙයි. අපි චූටි ළමයි නෙමෙයිනේ දැන්. අපි හොඳට දන්නවා අපේ ඇඟේ පද්ධති මේ වගේ කොහොමද ෆන්ක්ෂන් වෙන්නේ අර මේවා සියල්ල අපිට ඒකකයක්ම තියෙනවානේ නේද? සත්ව රූපාකාරයේ සහ ක්‍රියාකාරීත්වය කියලා. ඒතකොට ඒ ගැන අවබෝධය ලැබෙන්නේ ජීව විද්‍යාවෙන්. තුන්වෙනි එක ස්වභාවික සම්පත් සහ පරිසරය තිරසාර භාවිතය මේ වචනේ වැදගත්. තිරසාර භාවිතය සහ කළමනාකරණය. තිරසාර භාවිතය සහ කළමනාකරණය. හරි පුතේ මෙතන මේ පාඩමේ ඒ කියන්නේ ඔය කොටසේ තිරසාර කියන වචනේ වැදගත් එක වෙනම එකක්. තිරසාර කියලා කියන්නේ දැන් අපි පාවිච්චියට ගන්නකොට හෝ ප්‍රයෝජනට ගන්නකොට යම් දෙයක් මොකක් හරි දෙයක්. හරිද?
ඒක ස්වභාවික සම්පතක් වේවා, ආහාරයක් වේවා, කුමන හෝ දෙයක්. ප්‍රයෝජනෙට ගන්නකොට අපි ගන්න ඕන අපිටත් ප්‍රයෝජන ලැබෙන විදිහටයි අනාගත පරම්පරාවලට ඒක රැකෙන විදිහටයි. ක්‍රම දෙකකට. තිරසාර කියන වචනේ ඇතුලේ තේරුම ඒක. අපි ස්වභාවික සම්පත් ප්‍රයෝජනට ගන්නවා කියලා හිතමු. දැන් ඔකේ තියෙන ස්වභාවික සම්පත් වල තිරසාර භාවිතේනේ. ඒ කියන්නේ ස්වභාවික සම්පත් අපි ප්‍රයෝජනට ගන්න ඕන අපිට ප්‍රයෝජනයක් ලැබෙන විදිහටත් මොකක්ද අනිත් එක? අනාගත පරම්පරාවලට අන රයිට්. අනාගත පරම්පරාවලට ඒක රැකෙන විදිහට. දැන් ඔය ස්වභාවික සම්පත් කියන්නේ මොකක්ද කියන එක බලන්න තියෙන පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යය අපි තරුවක් දාලා හයිලයිට් කරගමු. ඊට පාලින් බලන්න. ස්වභාවික සම්පත් යනු එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිත වන ස්වභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තියින් වල ප්‍රභව වේ. තේරෙනවද? එතකොට ස්වභාවික සම්පත් ගණයට තමයි වැටෙන්නේ ජලය. ස්වභාවික සම්පත් ගණයට තමයි වැටෙන්නේ පස. ස්වභාවික සම්පත් ගණයට තමයි වැටෙන්නේ අතරම බොර තෙල් පවා. පොසිල ඉන්ධන විදියට ගන්නේ කොම ස්වභාවික සම්පත් දැන් මිනිරම් සියල්ල ස්වභාවික. එතකොට මේවා පුතා සමහර ස්වභාවික සම්පත් තියෙනවා නැවත නැවත හැදෙන. දැන් ජලය අපි පාවිච්චිට අරගෙන යම් තැනක ඉවර ආයෙ වහිනවනේ. එතකොට ජල චක්‍රයක් කියලා කැරකෙනවනේ. හැබැයි හිතන්නකෝ පොසිල ඉන්ධන එහෙම ඔය හැදිලා තියෙන අවුරුදු මිලියන බිලියන ගණන් ඔය තැම්පත් වෙලා තිබිලා. එතකොට ඒවා ඔය අපි පාවිච්චි කරන ශීඝ්‍රතාවයෙන් ඉවර වුණොත් ආයේ එකපාරට හැදෙන්නේ ආයේ මේ ශාක ටිකක් එක මෙහෙම තල්ලා ඉන්ධන කරලා ගමුක ලබන සතිය දිහාට කියලා එහෙම ගන්න බෑ. ඒවට කල් යනවා. එතකොට සමහර ඉතින් එහෙනම් අපි ස්වභාවික සම්පත් ඇත්තටම බෙදනවා පුනර්ජනනීය ස්වභාවික සම්පත් සහ පුනර්ජනනයේ නොවන ස්වභාවික සම්පත් ගග අපි ඒවා බෙදනවා. පස්සේ ඉගෙන ගමු. දැනට මතක තියාගන්න එහෙනම් ස්වභාවික සම්පත් තිරසාරව භාවිතා කරන්නේ කොහොමද කියන එක බයෝ වල එන එක ඉගැන්වීමක්. හරි? බලන්න ඉතින් එහෙට කියවලා අපි ස්වභාවික සම්පත් පෘථිවිය මත සීමිතයි. මානව ජනගහන වර්ධන ශීඝ්‍රතාවයේ වැඩිවීම නිසා ස්වභාවික සම්පත් වල අධිපරිභෝජනයේ සිදුවෙමින් පවතී. දැන් මානව ජනගහන වර්ධනයේ වැඩිනේ. දැන් දවසින් දවස දැන් ඕනම ගහණයක දැන් ඕනම ගහණයක් හිතමු ගත්තාම ගහණයක වර්ධන වක්‍රය මෙන්න මේ වගේ. අඩුවෙන් ඉඳලා වැඩි වෙනවා. මේ වැඩිලා නියත වෙනවා යම් කාලයක. එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. දැන් මේක අපි ඉගෙනත් ගන්න ඕනේ. ගහණයක වර්ධන වක්‍රය. සෙමෙන් වර්ධනය වන අවධිය, වේගෙන් වර්ධනය වන අවධිය, වර්ධනය අඩු වෙන අවධිය සහ නියත වර්ධන අවධිය. දැන් මානවයාගේ එක ගත්තාම ඌ අමුතුම පොරක්. ජනගහන වර්ධන වේගය ගත්තාම මෙන්න මෙහෙම. ඔහොම ඇවිල්ලා මෙහෙක් කරලා යනවා. මේ මෙන්න මෙතන හිටපු ඩයල් එක කවුද? ඌ තමයි මේක මේ ඌ ටිකක් මේ හොඳ නැති පොරක්. එහෙම හිතන්න පුළුවන්. නමුත් ඔතන මේ ඉන්නේ සමස්ත ලෝකේම ජනගහන ප්‍රස්ථාරය. ඉතින් මේක මේ කාර්මික විප්ලවයෙන් පස්සේ උනේ. මම පස්සේ කියලා දෙනවා. දැනට මතක තියාගන්න. ඒතකොට ජනගහනය අසීමිතව වර්ධනය වෙනවා. නියත වීමක් දකින්න නැහැ. අඩුවීමක් දකින්න නැහැ. එතකොට පුතේ දවසින් දවස ජනගහනය වර්ධනය වෙද්දී ඒගොල්ලන්ගේ පාවිච්චි කරන දැන් ඒගොල්ලන්ගේ භාවිතා කරන දේවලුත් වැඩි වෙනවනේ. ඒගොල්ලන්ට ආහාර මේ කන්සම්ප්ෂන් එක කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන ආහාර ප්‍රමාණය වැඩි වෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන ස්වභාවික සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ජනගහනය වර්ධනය වෙනවා කියන්නේම ඒගොල්ලෝ පාවිච්චි කරන දේවල් වල ප්‍රමාණ අඩු වීගෙන යනවා. ඒ කියන්නේ පාවිච්චිය වැඩි. එතකොට මේ දේවල් ඉක්මනට ඉවර වෙන්න බලනවා. ජනගහන වර්ධනයයි මේ ජනගහන වර්ධනයයි ස්වභාවික සම්පත් කියන එකයි මෙන්න මේ වගේ. ඔහොම ප්‍රතිලෝමයි. එතකොට ඒ හින්දා අපි මේක හරිය පරිස්සමින් පාවිච්චි කරනවා. ඊළඟට විකල්ප බලශක්ති ක්‍රමවලට යමු වෙන්න ඕනේ. දැන් ඔය බොරතෙල් තව අවුරුදු කීපකින් ඉවර වෙනවා. ඊට පස්සේ මේක මේ වාහන ඔක්කොම මෙහෙම තියන්නේ. ලෝකේ නිකන් ඉන්නේ ආය කරත් යෝගයට යන්නේ. ඉතින් මේ මොනවා හරි විකල්ප ශක්ති ප්‍රභව වලට යමු වෙන්න ඕන. දැන් තියෙනවා නේද? හයිබ්‍රිඩ් වාහන කියනවා. අන්න ඒ වගේ විකල්ප ක්‍රම හදා ගන්න ඕන. රයිට්. බලන්න මෙතන. මානව ජනගහන වර්ධන ශීඝ්‍රතාවය වැඩිවීම නිසා ස්වභාවික සම්පත් වල අධිපරිභෝජනයේ සිදුවීමෙන් පවතී. එය ස්වභාවික සම්පත් ෂය වීමේ තර්ජනයට හේතු වේ. දැන් මේවා සාමාන්‍ය කරුණු. එහෙම මහලකොට විභාගයට අහන්නේ. හැබැයි මේ පාඩම අපිට කරන්න ඕන හින්දා ටක් ගාලා ඉවර කරගෙන යන්න. ස්වභාවික සම්පත් වල අධිපරිභෝජනය නිසා මෙන්න මේක අහන්න පුළුවන්. විවිධ පාරිසරික ගැටලු ඇති වේ. ස්වභාවික සම්පත් අධිපරිභෝජනය සම්බන්ධව කොහේ හරි අපේ සිලබස් එකේ ප්‍රශ්නයක් ඇහුවොත්
අහන්නේ මෙතනින්. හොඳට මතක තියාගන්න. මොකද ස්වභාවික සම්පත් කියලා විශේෂ මාතෘකාවක් දැන් නැහැ. කලින් සිලබස් එකේ තිබ්බා අයින් කළා. දැන් අපෙන් ඇහුවොත් අහන්නේ මේක. ඒ නිසා ලියාගමු 3යි තියෙන්නේ. 3ක් දෙනකොට ඒ 3 නම් 3 විතරයි පාඩම් කරන්න ඕන. 10 15 පාඩම් කරන්නේ නැහැ. දැන් සමහර ගුරුවරු Taman දන්නවා කියලා හිතලා උගන්වනවා. අද අපිත් දන්නවනේ පුතේ. හරිද? දැන් මම පශු වෛද්‍ය උපාධිය තියෙන කෙනෙක්. ඇත්තටම පශු වෛද්‍යවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුටත් වඩා විශාල පරිමාවක් ජීව විද්‍යාව ගැන දන්න කෙනෙක්. ඇයි ආ බයෝඩ මේ මොනවද? ජීව විවිධත්වය දන්නවා, වන ජීවී දන්නවා, මයික්‍රෝබයොලොජි දන්නේ නැති එකක් නැහැනේ. එහෙම දන්නවා කියලා මේවා අපි ඔක්කොම පණිට්ටු පිටින් හලලා බෑ ළමයි යට වෙනවා එතකොට. මේවා මේ ළමයින්ගේ රාමුව ඇතුලේ මම දෙන්නේ 3යි දෙන්නේ. 3ම පාඩම් කරගෙන යන්නේ. රයිට් එක පරිසර දූෂණය. පරිසර දූෂණය. දෙවෙනි එක ජෛව විවිධත්ව හානිය. ජෛව විවිධත්වය අඩු වෙලා යනවා. ඒක අපරාධයක්. මේක හානියක්. ජෛව විවිධත්ව හානිය. තුන්වෙනි එක කාන්තාරකරණය. කාන්තාර බිහිවීම. කාන්තාරකරණය. කාන්තාකරණය නෙවෙයි. ඒක ස්වභාවික සම්පත් සම්බන්ධ එකක් නෙවෙයි. මේක කාන්තාරකරණය. පළවෙනි එක පරිසර දූෂණය, දෙවෙනි එක ජෛව විවිධත්ව හානිය, තුන්වෙනි එක කාන්තාරකරණය. ඊළඟ මේ ගැටලු මැඩ පැවැත්වීමට ස්වභාවික සම්පත් හා පරිසරයේ කළමනාකරණය කරන්න ඕනලු ජීව විද්‍යාවෙන් මේකට පිළියම් දෙනවා, දැනුම දෙනවා කියලා කියනවා. හතරවෙනි එකට එන්න තිරසාර ආහාර නිෂ්පාදනය ලියන්න. තුන්වෙනි පිටුවේ පල්ලෙහා. තිරසාර ආහාර නිෂ්පාදනය. දැන් අපි කලිනුත් කිව්වා ලෝකේ ජනගහනය වේගින් වැඩි වෙනවා. වැඩි වෙද්දි මේගොල්ලන්ගේ ආහාර පාවිච්චිය පවා වැඩි වෙනවා. මේ තියෙන සාමාන්‍ය ක්‍රම මේ විදිහටම තිබ්බොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා විශාල ආහාර හිගයකට. ඒකට පිළියම් හෙව්වා විද්‍යාඥයෝ. දැන් ඇත්තටම මේගොල්ලෝ බය වුණා මෙන්න මේකෙදි. දැන් මේ වෙනකොට වත්මන් ජනගහනය බිලියන 7යි. මතක තියාගන්න. බිලියන 7ක් කියන සුළුපටු ඉලක්කමක් නෙමෙයි. මිලියන නැත්නම් බිලියනනේ. එතකොට බිලියන 7ක් වෙච්ච ලෝක ජනගහනය තව අවුරුදු 40ක් ඇතුළත තව අවුරුදු 40කදී කොටින්ම වසර 40කින් හරියට මේක දෙගුණ වෙනවා කියලා කියනවා. මට සිරි හරිද? මේක මාර ලෝකයේ ඉස්සරහට මුහුණ දෙන ලොකුම අභියෝගය. මෙච්චර කාලයකට බිලියන 7යි හිටියේ. හිතන්නකෝ. දැන් අවුරුදු බිලියන 3.5 ජීවීන්ගේ සම්භාව්‍ය වෙලා 3.5 ඉඳන් මෙතෙක් මෙච්චරකටම තිබ්බේ බිලියන 7යි. ඒක වසර 40ක් කියන්නේ තව අවුරුදු මේ 4000ක් නෙවෙයිනේ. වසර 40කදී දෙගුණ වෙනවලු. මෙතන මේ ප්‍රස්ථාරේ හරිනේ. මේ වර්ධන වේගය සෑහෙන වැඩි. එතකොට මේ මිනිස්සුන්ට ඕන පුතා මේ ආහාර දැන් මේ තියෙන ක්‍රම වලට වඩා ටිකක් වැඩියෙන් හදාගන්න. දැන් ඔන්න මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි ওই ගමේ ගොඩේ peer ගස්වල තියෙන peer ඉතින් මේ මෙච්චර විතරයි ඉතින් උපරිම ලොකු උනා. නේ? ඉතින් මේ රැඹිටිල්ලම් peer මෙච්චර විතරයි ඉතින්. හැබැයි දැකලා තියෙනවනේ දැන් පාරවල් අයිනේ විකුණනවා කිලෝ peer. තඩි peer. ළමයි 3 දෙනෙකුට එක ගෙඩියක් කෑ හැකි දවස් 3ක්. මේ ලොකු peer ගෙඩි මේ. එතකොට අන්න විද්‍යාඥයෝ යොදපු එක ක්‍රමයක් මේ ජාන ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා ඵලදාව වැඩි කරන්නත් පුළුවන් සහ ඒ එන ඵලවල එහෙම නැත්නම් නිෂ්පාදනවල තත්වය විශාලත්වය වැඩි කරන්නත් පුළුවන්. දැන් ඔය ජපානයේ තියෙනවලු හරිතාගාර පුතා. දැන් අපි දන්නවා ප්‍රවාහ සංශ්ලේෂණයට උමනා වර්ණ මොනවද? ඒ කියන්නේ ප්‍රවාහ සංශ්ලේෂණයේ වේගයේ උපරිම වෙන වර්ණ දෙක මොකක්ද? නිල් සහ රතු ආලෝකය යටතේ ප්‍රවාහ සංශ්ලේෂණ වේගයේ උපරිමය දන්නවනේ. එතකොට නිල් සහ රතු ආලෝකය විතරක් යෙදූ හරිතාගාර තියෙනවලු ජපානයේ. ඔයාලා කියන්නේ ළමයි එතකොට දැන් ප්‍රවාහ සංශ්ලේෂණය වැඩිනේ. ආහාර නිපදනවා වැඩි. ඒවා ගබඩා කරනවා වැඩි. මිරිස් එහෙම හැදෙනවා කියනවා දිගට පතෝල වගේ. ඒතර අර සයිස් එක වැඩි. වට්ටක් හැම ලොකුවට හැදෙනවා කියලා කියනවා. ඊළඟට දැන් ඔයාලා දැකලා තියෙනවද සමහර ගස් දැන් සමහර ගවල තියෙනවා peer ගහ මෙන්න මෙච්චරයි උස. මෙච්චර උස peer ගහේ වැක්කිරෙන්න peer හැදිලා. පොඩි ඇම්බරෙල්ල ගස් තියෙනවා වැක්කිරෙන්න හැදිලා. හරි ඊළඟට දැකලා තියෙනවද දැන් ඔය සාමාන්‍ය ගමේ ගොඩේ වැස්සියෙක්. ගමේ ගොඩේ වැස්සියෙක් කියන්නේ ඇත්ත මේක කකුල් හතරේ.
මට කිව්වද කියලා හිතෙන්න පුළුවන්. ගමේ ඇත්තම සිරාවටම කියන්නේ. ඇත්තම වැසියෝ උපරිම දවසකට දෙන්නේ පුතා කිරිලිටර හොද්ද වැසියක්. හරිද? නොම්බර එකේ ගොන් වැසියක් උනත් දවසකට දෙන්නේ කිරිලිටර 17ක් විතර. 17ක් 18ක්. ඔයාලා දැකලා තියෙන අඹේ වෙල. අඹේ වෙල අර තනකොළ ආයේ තනකොළ කන සීත ප්‍රදේශවල ඉන්න ගොන් වැසියෝ. හැබැයි අඹේ වෙල ඉන්නේ ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපු සුපිරි ගණේ වැසියෝ. උන්ගේ බලන්න විශාල ස්තන ග්‍රන්ථි. හරි? මම මෙහෙම පෙන්නුවට උන් ඉන්නේ හරස් අතට. ඒතර ලොකුවට තියෙනවා. මේ සමහර වැසියෝ ළමයි දෙනවලු ලීටර 40. සමහරට දවසකට ලීටර 50. අන්න. එතකොට ඒවා ජාන ඉංජිනේරු තාක්ෂණයේ හොඳ යෙදීම්. ඉතින් මේ වගේ අතුරු විපාක තියෙනවද අතුරු ඵල තියෙනවද කියන ඒවා ඉතින් දැන්ම හොයන්න බෑ. පස්සේ තමයි. හරිද? දැනට ඉතින් අපි කකා ඉමු බිබී ඉමු. හැබැයි පස්සේ ඉතින් මොන හරි හොයාගන්නේ. මොකද ස්වභාව ධර්මයේ පිටින් නෙමෙයි යන්නේ. හැබැයි ඔන්න විද්‍යාඥයෝ හොයාගත්තා තිරසාර ආහාර නිෂ්පාදනය කරන ක්‍රම. මම ඔය කිව්වේ වයින් කීපයක්. ඒ කියන්නේ අදට අපි උපරිම ප්‍රයෝජන ගන්න අතර අනාගත පරම්පරාවලට ඉතිරි වෙන්න ඕන සහ සියලු අපේ ඕනෑපාකම් සැපිරෙන්න ඕන. මොකද ජනගහන වර්ධන වේගයේ උපරිමයි. ඉතින් ආහාර කල් තබා ගන්න ක්‍රම අපිට ඕමනයි. ඊළඟට දැන් අස්වැන්නේ නෙළුවට පස්සේ ගෙට එනකන් දැන් පුතේ දැන් ඔන්න හිතන්නකො කුඹුරේ අස්වැන්න නෙළුවට පස්සේ එදා එතන ඒ තියාගෙන තියෙන වී අපි බඩගිනි වෙන වෙලාවට ගිහිල්ලා කුඹුරේදීම හූරගෙන කාලා ගෙදර ඉන්නේ නෑනේ. අස්වැන්න නෙළුවට නෙලලා ගෙදර අපේ පිඟානට බත්පත එනකන් ක්‍රමවේදයක් තියෙනවනේ. ගබඩා කර තියාගන්නවා. ඉතින් අන්න ඒ වගේ ඒ ක්‍රමවේදය ඔස්සේ එනකොට මේ අස්වැන්න හානි වුණොත් ඒකේ තිරසාර නිෂ්පාදනයක්ද නැහැ. ඔය මීයෝ කනවා වෙන්න පුළුවන්, වතුර වලින් විනාශ වෙන්න පුළුවන්, පුස් බැඳිලා විනාශ වෙන්න පුළුවන්, නරක් වෙලා විනාශ වෙන්න පුළුවන්. මේ හැමදේම වළක්වා ගන්න ඕන. ප්‍රවාහනයේ තියෙන ප්‍රශ්න පවා. ඉතින් අපි කියනවා පසු අස්වනු හානිය අවම කර ගන්නවා. අන්න ඒ වගේ කොටස් ටිකක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරමු දැන් ඒතර තිරසාර ආහාර නිෂ්පාදනය කියන්නේ ඔය සියල්ලට පොදුවේ. බලන්න මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීම තිරසාර ආහාර නිෂ්පාදනයයි. වර්තමාන මානව ජනගහනය හිස්සන ලියා ගන්න බිලියන 7ක් පමණ වේ. එම ප්‍රමාණය වසර 40කට අඩු කාලයකදී හිස්සන ලියා ගන්න වසර 40කට අඩු කාලයකදී දෙගුණ වීම අපේක්ෂිතය. එබැවින් මානවයාගේ පැවැත්ම උදෙසා තිරසාර ආහාර නිෂ්පාදනය අත්‍යවශ්‍යයි කියලා කියනවා. පිටු අංකය 4ට එන්න. තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා ජීවවිද්‍යාත්මක දැනුම මත පදනම් වූ පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකිය. ඔන්න තිරසාර ආහාර නිෂ්පාදනය සම්බන්ධව අපේ සිලබස් එකේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇහුවොත් මේ ටික ලියන්න ඕන. එක ලියන්න. ඉහළ ඵලදාවක් සහිත පළවෙනි ස්ථානේ ලියන්න. ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. ඉහළ ඵලදාවක්. දෙවෙනි එක රෝගවලට ප්‍රතිරෝධී රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. ශාක හා සත්ව ප්‍රභේද නිපදවීම. දැන් ඔයාලා අහලා තියෙනවද මේ කීඩෑවෝ කියලා සත්තු జాතියක් ගොයන් වලට? කීඩෑවෝ උදුර කියලා කියන්නේ. කීඩෑව ඇවිත් ගොයම් ගහේ ෆ්ලෝයමි යුෂයට විදිනවා. විදලා ඒ යුෂය ගන්නවා. ඉතින් ගහ මැරෙනවා. නිකම් වෙල් වල හොඳටම පේනවා කීඩෑව ඉන්නවනම් නිකම් පිදුරු වගේ ගොයන් ගස් මැරිලා යනවා එක යායට. ලොකු ප්‍රශ්නයක් ඉතින්. ඕකට ප්‍රතිරෝධී ගහක් ඇදුවා කියන්නකෝ. හිතඥයෝ. දැන් කීඩෑවා ඇවිල්ලා ෆ්ලෝයමි යුෂයට විදිනවා. විද්දට පස්සේ ඒ ෆ්ලෝයමි යුෂය කීඩෑවට විසයි. විදින කීඩෑව මැරෙනවා ගහේම. හරිද? කීඩෑව ටික අන්තිමට සමූල ඝාතනය වෙලා වෙලේ. ඉතින් අන්න ඒ වගේ රෝගවලට ප්‍රතිරෝධී. මේවා රෝග කියන්න බෑ. මේවා පලිබෝධය. මේගොල්ලන්ට පලිබෝධකයෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි රෝගත්. හරි? රෝගවලට ප්‍රතිරෝධී ශාක සත්ත්ව ප්‍රභේද හදනවා. රෝගවලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම. තුන්වෙනි එක පසු අස්වනු තාක්ෂණය. පසු කියලා මෙහෙම ලියන්නේ. පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම. අස්වැන්න නෙළුවට පස්සේ
ඒක නිෂ්පාදනයක් වෙනකන් ඒ දක්වා පාර පසුවස්වන තාක්ෂණය දියුණු කිරීම. ඊළඟට බලන්න මේකේ තිරසාර භාවය ආහාර නිෂ්පාදනය කෙරෙහි වැදගත් වේ. ඒ සඳහා භාවිතා කරන ක්‍රම කාලවකවානු කීපයකට පමණක් නොව අනාගත පරම්පරා සඳහාද ප්‍රයෝජනවත් විය යුතුය. කෘෂි කාර්මික ක්‍රමවල ඇති හයිලයිට් කරගන්න වචන තුන කාබන් පිය සටහන හයිලයිට් කරගන්න. කාබන් පිය සටහන වරහණෙන් පස්සේ තියෙන වචනේත් හයිලයිට් කරගන්න අඩුවීමද කියන එක. කාබන් පිය සටහන අඩුවීම. ඒකත් තිරසාර භවයේ ලක්ෂණයක්. දැන් අපි පාවිච්චි කරන අංගෝපාංග අපි පාවිච්චි කරන උපකරණ වලින් මහා දරුණු ගණයට කාබන් ඩයොක්සයිඩ් හෝ කාබන් අංශු මේ වායුගෝලයට යනවා නම් ඒක තිරසාර තාක්ෂණයේ ලක්ෂණයක් නෙමෙයි. ඕකෙන් වෙන්නේ අර දරුවෝ දැන් දන්නවනේ හරිතාගාර ආචරණය වැඩින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය සාමාන්‍ය වායුගෝලයේ ඕනට වඩා වැඩි වීම කචල් එකක් නිර්මාණය කරනවා කොහේ හරි. කොහේ පැත්තෙන් හරි මොකක් හරි මල ජරාවක්මයි දෙන්නේ. ඒතර කාබන් පිය සටහන කියන්නේ මොකද්ද? මොකද්ද? කාබන් පිය සටහන කියලා කියන්නේ කවුරු හරි එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ප්‍රජාවක් හෝ සංවිධානයක ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයක් නිසා වායුගෝලයට මෝචනය වෙන කාබන් ප්‍රමාණය. එතකොට කාබන් පිය සටහන කියලා කියන්නේ කාබන් ප්‍රමාණය නම් අපි කියන්නේ කාබන් ප්‍රමාණය මොනවා වීමද? අඩුවීම තමයි හොඳ කියලා. එතකොට කාබන් පිය සටහන කියන්නේ කාබන් ප්‍රමාණය නම් කාබන් ප්‍රමාණය අඩුවීම කියලා කියන්නේ කාබන් පිය සටහන අඩුවීම. මතක තියාගන්න ඕවා අර හරි වැරදි වගන්ති වල දෙන්න පුළුවන් ඈ. නැත්තම් මම මෙහෙම උගන්වන්නේ නැහැ. වැඩගත් නැත්තම් ඔය කියෝගෙන යනවා මම. හරි? මේකෙම වැදගත් කාරණයක්. බලන්න පල්ලෙහා තියෙනවා තරුවකුත් දාගන්න ඒ කොටුවට කාබන් පිය සටහන යනු සුවිශේෂී ඒකයික පුද්ගලයෙකුගේ සංවිධානයක හෝ ප්‍රජාවක ක්‍රියාකාරීත්වයන්ගේ ප්‍රතිඵල ලෙස වායුගෝලයට නිදහස් වන CO2 ප්‍රමාණයයි. රයිට්. පස්වෙනි එක ශාක ජීවිතය පිළිබඳ අවබෝධය. ශාක ජීවිතය පිළිබඳ අවබෝධය හිස්තැනෙලියන්. ශාක ජීවිතය පිළිබඳ අවබෝධය. දැන් අපිට පාඩමකුත් තියෙනවා. හතරවෙනි එක කියන්නේ ශාක රූපාකාරය සහ ක්‍රියාකාරීත්වය, ශාකාකාරය සහ ක්‍රියාකාරීත්වය. ඉතින් අපි සම්පූර්ණයෙන් ශාක ගැන ඉගෙන ගන්නවා. ඒගොල්ලන්ගේ පරිවහන ක්‍රම, ඒගොල්ලන්ගේ පටක ගැන, ක්‍රියාකාරීත්ව සියල්ල ඉගෙන ගන්නවා. ඉතින් බයෝ වල ලැබෙන ප්‍රයෝජනයක්. ඇයි අපිට මේ බයෝ වල ශාක ගැන ඉගෙන ගන්න වෙන්නේ? ශාක කියන්නේ රාජධානියක් නේ, ප්ලාන්ටි. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවීන්. ඊට අමතරව අපි කතා කරලා තියෙන ආහාර දාම ගැන. ආහාර දාම වල හැම තිස්සෙම මුල් පුරුක ස්වයංපෝෂියෙක්, විශේෂයෙන් බහුතරය ශාක. ඒ නිසා ශාක ගැන කතා කිරීම වටිනවා. කියව ගමටක් ගාලා ශාක යන ලෝකයේ ප්‍රාථමික නිෂ්පාදකයෝය. සියලුම සතුන් ඍජුව හෝ වක්‍රව ශාක මත යැපේ. එබැවින් ශාක ජීවිත පිළිබඳ අවබෝධය වැදගත්ය. මානව ජනගහනයේ වර්ධනයත් සමග නිෂ්පාදකතාව වැඩි කළ යුතුය. එබැවින් ශාකවල කෘත්‍ය හා ජීව විද්‍යාව පිළිබඳ අවබෝධය ඉහළ ඵලදාවක් සහිත ශාක හා රෝගවලට ප්‍රතිරෝධී ශාක ඇති කිරීම වැනි කාර්යයන් සඳහා වැදගත් වේ. මේවා නම් පුතේ සරල කරුණු කියවද්දි තේරෙනවා. ඊට අමතරව මේවා පොයින්ට් විදිහට අපිට ලියන්න වෙන්නේ නැහැ. දල වශයෙන් කියව ගන්න. 6 රෝග සහ ඒවාට හේතු පිළිබඳ අවබෝධය. මේක බයෝ වලින් අපිට ලැබෙන සුවිශේෂීම වාසිය විදිහටයි මම දකින්නේ. හේතුව වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්නේ බයොලොජි විසින්. වෛද්‍යවරයෙක් ලෝකෙට බිහි වෙන්නේ ඇත්තටම ලෙඩුන්ගේ ලෙඩ සුවපත් කරන්න. ඉතින් ඒ කියන්නේ බයෝ වල ලොකුම කාර්යය මේ. ඒතර මේකේ මුල් හරිය තියෙන රෝග, ඒවාට හේතු හයි නැති වෙන බලපෑම් පිළිබඳ දැනුම මානව දේහයේ නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍යයි. වර්තමාන ලෝකයේ අනතුරුදායක බෝ නොවන රෝග ලෙස. ඔක වැදගත් බෝ නොවන රෝග. හරි? පිළිකා බෝ වෙන්නේ නැහැ. හෘදයාබාධ, දියවැඩියාව, නිදන්ගත වකුගඩු ආබාධ බෝ වන රෝග ලෙස ඩෙන්ගු, ඒඩ්ස් වැනි රෝගද පවතී. එතන මේ බෝ වන රෝග කියන්නේ දෙකයි. එතන ඩෙන්ගු සහ ඒඩ්ස්. මෙතන ඇඩිස් කියලා තියෙන එක වෙනස් කරගන්න ඒඩ්ස්. මේක බෝ වෙනවා. ලිංගාශ්‍රිත රෝගයක් නේ. ඒඩ්ස් හැදිච්ච රෝගියෙක්ගේ රුධිරය තමන්ගේ ඇඟට ඇක්සිඩන්ට්ලි මොන හරි හදිසි අනතුරක් නිසා එකතු වුණොත් ඒත් හැදෙනවා. එහෙම නැත්නම් ලිංගික ක්‍රියාකාරකම් වලින් විශේෂයෙන්ම මේ වල්කමේ දුවනකොට හැදෙනවා. කෙලින්ම කිව්ව ඕන්න මම. මේක ඇත්තම කතාව මේ තුන්වෙනි සිල්පදේ රැකගෙන ඉන්න අයට මේ රෝගයෙන් වළකින්න පුළුවන්. හරි සහ
පරිස්සමින් ඉන්න දැන් ඔය ළමයි ඔය කැඩිට් එහෙම කරන්න ගියාම බාල දක්ෂ වගේ ගියාම එක්ක මොනාරි ටූර්නමන්ට් අනේ වගේ විශේෂ බාහිර ක්‍රියාකාරකම් කරන ළමයි එක එක්කෙනාගේ රේසර් වලින් තමන්ගේ රැවුල කපන්න යාම අන්න ඒ වගේ දේවල් නොකළ යුතුයි. ඒතකොට ඒ වගේ දේවල් ඊළඟට මොනවද මේ ස්පිරිතාලවල ඉවතර දාන සිරින්ජ් වලින් ගෙදර ගෙනල්ලා බැකෝ හදලා ඒ කටු ඇනගෙන ඉතින් බැකෝ එකක් හදලා ඒඩ්ස් බෝ කරගත්ත කෙනෙකු සෙල්ලම් පොරද්ද. ඒ නිසා ඒ වගේ මෝඩ වැඩ නොකරන්න ඕන. අන්න ඒ වගේ දේවල් නොකර තුන්වෙනි සිල්පදයට රැකගෙන හිටියොත් ඉතින් මේ වගේ මේ රෝග වලින් බේරෙන්න පුළුවන්. හරි? රයිට් අපි පෙරලා ගන්නකෝ පිටු අංකය 5. මේ රෝග ලිස්ට් එකක් තියෙනවා. පළවෙනි හිස්තැනේ ලියන්න පිළිකා. පිළිකා වලට හේතුව තාම හොයනවා. ඉතින් හේතු විදිහට විකෘතිකාරක. ඒ කියන්නේ ජාන විකෘති සහ වර්ණදේහ විකෘති වලට යම් විදිහට බලපාන සාධක තියෙනවා. අන්නේ විකෘතිකාරක පිළිකාකාරක වෙනවා. හරි? මේ රෝගය ඇතිවීමට හේතු තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන නැත. මේ රෝගයේ මරණ වල ප්‍රධාන හේතුවක්. දෙවෙනි එකේ හිස්තැනේ ලියා ගන්න AIDS AIDS. රෝගය කියන වචනේ උතන තියෙනවනේ. AIDS රෝගය. ලොව පුරා පැතිරෙමින් පවතින දරුණු සෞඛ්‍ය ගැටලුවක් වන වෛරස් රෝගයක්. තුන්වෙනි රෝගය හෘදයාබාධ. අපේ වචනෙන් කියන්නේ heart attack කියලා. heart attack නෙමෙයි ඔකට කියන්නේ myocardial infarction. myocardial infarction MI එකක්. මහා ඉලුප්පල්ල මෙහෙම නෙමෙයි MI myocardial infarction. right ඒකත් අපි පස්සේ කතා කරනවා හෘදයාබාධ ගැන ලොකුවට සහ මගේ YouTube channel එකේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා හෘදයාබාධ ගැන. අනිවාර්යෙන් ඒක ඔය දරුවෝ බලන්න. මොකද අපිට අපේ සිලබස් එකේ උගන්වන්න තියෙන කොටස් වලින් අනුසාරයෙන් තමයි හදලා තියෙන්නේ. හරි? ලොව පුරා පැතිරෙන බරපතල සෞඛ්‍ය ගැටලුවක්. මේ සඳහාද හේතු තවම සම්පූර්ණයෙන් හඳුනාගෙන නැහැ. හතරවෙනි එක නිදන්ගත වකුගඩු රෝගය. නිදන්ගත වකුගඩු රෝගය. එතකොට මේක ගැන අපි ඉගෙන ගන්නවා බහිස්රාවයේ පාඩමේ. ඒ නිසා මම මේ ලෙඩේ ගැන මම කියලා දෙන්න යන්නේ. මම චුට්ටක් ඕනනම් කියන්නම්. සාමාන්‍යයෙන් වකුගඩු රෝගයක් පුතා හිතන්නකෝ වකුගඩු වලට යම් ඇටැක් එකක් එනකොට වකුගඩු සවුත්තු වෙනකොට ඒ වකුගඩුවේ සවුත්තු වෙන සෛලයක් ගානේ ආයේ හැදෙන්නේ. එන්න කේස් එකක් ඔය වකුගඩු සවුත්තුනා කියන සවුත්තුනාම තමයි දැන් අක්මාවත් ඒ වගේනේ. අක්මාවේ සෛල මැරෙන්න ආයේ හැදෙන්නේ. ඉතින් අන්තිමට සිරෝසිස් වලින් ලෙඩා මැරෙනවා. ඒක තමයි වෙන්නේ. වකුගඩු සවුත්තු වුණොත් උනාම තමයි. අනිත් එක මේ හැමෝම ළඟ වකුගඩු වැඩියෙන් නැහැනේ. ඉල්ලගෙන යනවා වකුගඩු කරදරයි අප්පා මේ 5ක් විතර තියෙනවා. කාටවත් කවුරුත් නැද්ද වකුගඩු ගන්න? එහෙම නැහැනේ ඉතින්. ඇත්තටම වකුගඩු තියෙන්නේ දෙකයි. ඒ දෙකෙන් එකක් නැතුව ගියාට ප්‍රශ්නයක් නැහැ මිනිහෙකුට. දෙකම තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හැබැයි කවුද කැමති එහෙම දෙන්න? දැන් හිතන්නකෝ නිකමට මේ වීඩියෝ එක බලන දරුවෙක්ට වකුගඩු අමාරුවක් ආවොත් එක වකුගඩුවක් තව කෙනකින් ඉල්ල ගන්න ලොකු පරිශ්‍රම සහ ලොකු වියදමකුත් යනවා. ඉතින් ඒ නිසා වකුගඩු දෙක පරිස්සම් කරගන්න ඕන. ඉතින් වකුගඩු වල චූටි අඩුපාඩුවක් එනකොට ඒක පුතා මේ අපේ ඇඟ පෙන්눔 කරනවා. මුත්‍රා කරන්න අපහසු වෙනවා, මුත්‍රා කරද්දී රිදෙන ගතිය එනවා. ඊළඟට මේ තුනටිය දෙපැත්ත රිදෙන්න ගන්නවා. මේ වකුගඩු තියෙන්නේ මෙහෙ නෙමෙයි ඈ. මේ වකුගඩු තියෙන්නේ මෙහෙ තියෙන්නේ අන්ත්‍ර. මෙහෙ වකුගඩු නේ අල්ලල්ල බලන්නේ කෝ යකෝ බෝංචි බීජ කියලා. මෙහි තියෙන්නේ තුනටිය. අපි කියන්නේ තුනටිය කියලා. එතකොට ඒ හරියටම දැන් ගොඩක් ඔය වයසක උදවියට මේ අමාරු ආවහම මේගොල්ලෝ සිද්ධාලෙප ගන්නවා. චන්දනාලේ ඒව නම් අර මූණේ ගාන එකක් නේ. ඉතින් ඔය එක එක ආලේප ගගා ඉන්නවා. ඉතින් මේව කර බාම් ගගා ඉන්නවා ඉතින්. අනේ දන්නේ නැහැ මේ වකුගඩු අමාරුව කියලා. මතක තියාගන්න දැන් ඔය ගෙවල් වල ආච්චිලා අත්තලා කොන්දේ අමාරුව කියලා හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන් වකුගඩු අමාරුවට. ඉතින් ඒ වගේ සයින්ස් දෙනවා. තව ඔක්කාරේ වගේ එනවා. වමන යන ගතිය එනවා. සමහර අයට සිහි නැතිත් වෙනවා. ඒතර ඒ වගේ වකුගඩු රෝගය ආවහම ප්‍රශ්න තමන්ගේ ඇඟ කියනවා මේ පොඩි සිම්ප්ටම්ස් දෙනවා. හැබැයි ඔයාලා දන්නවද? දැන් ඒ කියන්නේ පුතා මේ සාමාන්‍ය වකුගඩුවක 120ක් විතර නරක් වුණාමත් වකුගඩුවක 120ක් නරක් වුණාමත් ඔය අඩුපාඩු දෙනවා. 120 නෙමෙයි 110 නරක් වුණත් යම් ඉන්ඩිකේෂන්ස් එනවා. හැබැයි මේ මෑතක ඉඳන් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ආවා. මොකද්ද? මෑතකින් අපේ රටේ විතර නෙවෙයි ලෝකෙත් තියෙනවා මේක.
ඔන්න දැන් රෝගියෙක් කෙනෙක් ඉන්නවා. ඉතින් හොඳට ඉන්නවා මේ මිනිස්සයා. යහතින් ඉන්නවා. ඉඳලා මෙන්න යකෝ ඔක්කාරේ එනවා. අර වකුගඩු අමාරුවේ ලක්ෂණ ටික එනවා. ඇවිල්ලා ඉතින් මෙයා මේක ගණන් ගන්නෙත් නෑ. ඉතින් හැම කමක් නෑ කියලා හිතලා ගිහිල්ලා බලලා මුත්‍රා එකක් එම චෙක් කරලා ලේ එකක් චෙක් කරලා බලනකොට හප්පට සිරි. වකුගඩුවෙන් 120යි ඉතිරි. කීයකට කෙලවිලාද? 80ක් ඉවරයි. තේරුණාද මේ ලොකු කේස් එකක් නෙලමයි. එයාට තේරෙද්දි මේ වකුගඩු අමාරුවක් කියලා වකුගඩු ඉතුරුලා තියෙන 120යි. ඒ කියන්නේ මේ රෝගේ එළියට නොපෙනී නිදානයක් වගේ තිබිලා තියෙනවා. අන්න අපි කියනවා මේ chronic kidney disease නිදන්ගත වකුගඩු රෝගය CKD කියනවා. නිදන්ගත වකුගඩු රෝගය. ඉතින් මේකට හේතු බලපානවා. හේතු තියෙනවා සමහර විෂ ද්‍රව්‍ය තියෙනවා ඊළඟට මොනවද අධිකව මේ ලවණතාව තියෙන ප්‍රදේශවල ඊළඟට ආසනික් වගේ බැරලෝහ ඔය වගේ එක එක හේතු මේකට බලපානවා. දැන් මෑතක ලංකාවේ වගේ එකක් ඒත් ඔය විදිහම නිදන්ගත වකුගඩු රෝගයක් සාමාන්‍ය හේතු පදනම් වෙලානේ මං කිව්වේ දැන් මං කිව්වේ හේතු වර්ගයක් තියෙනවා කියලා නිදන්ගත වකුගඩු රෝගයට මේකට හේතු වර්ගයක් තියෙනවනේ. ඒ හේතු නෙමෙයි දැන් මේ මෑතක ලංකාවේ ආපු නිදන්ගත වකුගඩු රෝගයට බලපාන්නේ. තාම හේතුවක් හොයාගෙන නැහැ. ඒක ඊට හපන් කේස් එකනේ. ඒ නිසා අපි දානවා හිමීට ඒකට ඒකත් CKDම තමයි. නිදන්ගත වකුගඩු රෝගය. unknown U. simple U. ඉතින් මේ දෙකම එක හා සමාන සමාජීය ගැටලු. මොකද මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ මිනිස්සයාට අනිවාර්යෙන් වකුගඩුවක් දාන්න වෙනවා. ඉතින් හොඳයිනේ. එහා පැත්තේ වකුගඩුව ගලවලා දාමු මෙහා පැත්තට. එහෙම කරා බෑ. ඉතින් ඒකත් සවුත් වෙලානේ. මිනිහෙකින් ඉල්ල ගන්න වෙනවා. පොළු ගහලා කඩන්න ගස්වල නෑනේ. මේවා ඉතින් හරිම දරුණු කේස්. හැබැයි මේවට විසඳුම් තියෙනදි වකුගඩු බද්ධ කිරීම වගේ දේවල් වලින් පුළුවන්. නමුත් ඒ වෙනකොටත් පමා වැඩි නේ. ඒ නිසා ඉතින් ඒතකොට මේකේ බලන්න ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය බරපතල සෞඛ්‍ය ගැටලුවක්. මේ රෝග වළක්වා ගැනීම ප්‍රතිකර්ම ක්‍රම හා සුව කිරීම පිළිබඳ විද්‍යාඥයන් විසින් මේ වන විට කටයුතු කරමින් සිටී කියලා කියනවා. හොඳයි. අපිත් සුබ පතනවා ඉතින් ඊළඟ ඇතැම් මතුවන රෝග කීපයක් මේක මේ මම දුන්නේ ඔයාලට. ඇතැම් මතුවන රෝග කීපයක් කියලා දෙපාරක් මතු වෙලා තියෙනවා. එක මතුවන එකක් කපන්න ඕනේ කි. හරි? printing mistakes තියෙන්න පුළුවන් ඉතින් මේ වගේ. මතුවන රෝග කියලා එක කොටස එකක් කපන්න. පළවෙනි එක ලීෂ්මේනියාව. ඒක සිංහලෙන් ලියන්න එපා. ඉංග්‍රීසියෙන් ලියන්න එතන. ලීෂ්මනයිසිස්. ලීෂ්මේනියාව මේක හදන්නේ පුතා ඇහැට පේන්නේ නැති ශුද්‍ර ජීවියෙක්. ඒ ශුද්‍ර ජීවියා ප්‍රොටෝසෝවා කෙනෙක්. ඒ ওই ටික විතරක් මතක තියාගන්න ඇති. ඒ විශේෂිත ප්‍රොටෝසෝවාගේ නම ලීෂ්මේනියා. දැන් රෝගේ නම හැදින්නේ යාගෙන්. බලන්න උතන තියෙනවා ප්‍රොටෝසෝවා පරපෝෂිතයෙක් වන ලීෂ්මේනියා. මෙයා හදන්නේ කසන රෝගයක් හොරි වගේ එකක්. හරි? ඒ ලීෂ්මේනියා අදාළ පුද්ගලයාගේ ඇඟට ගෙනත් දෙන්නේ වැලි මැක්කෙක්. හයිලයිට් කරන්න ඒක. වැලි මැක්කෝ නෙමෙයි පුතා කියනවනේ වැලි මැස්සා. හරි? මැක්කෙක් කියන එක කපලා හදාගන්න එක වැලි මැස්සා. sand fly වැලි මැස්සා. ඕකට දැන් ඔයාලට තේරුම් ගන්න මම උදාහරණයක් දෙන්නකෝ. දැන් ඩෙන්ගු වෛරසය අපේ ඇඟට ගෙනත් දාන්නේ මොන මදුරුවා විසින්ද? බරව පණුව අපේ ඇඟට ගෙනත් දාන්නේ මදුරුවෙක්. අන්න ඒ වගේ තමයි. වැලි මැස්සා කියන්නේ රෝග කාරකයා නෙමෙයි. එයාට අපි කියනවා රෝග වාහකයා. රෝග කාරකයා කවුද? දැන් ඩෙන්ගු රෝග කාරකයා කවුද? ඩෙන්ගු රෝගය හදන කෙනාට තමයි ඩෙන්ගු රෝග කාරකයා කියන්නේ. කවුද? ඩෙන්ගු වෛරසය. ඊළඟට දැන් අපි හිතමු බරව. බරව රෝගේ රෝග කාරකයා කවුද? බරව පණුව. නෙමටෝඩාවේ. දැන් ඊළඟට මැලේරියාවේ රෝග කාරකයා කවුද? මැලේරියා පරපෝෂිතයා ප්‍රොටෝසෝවා කෙනෙක්. මේ ඔක්කොමල අපිට අරගෙන ඉන්න වාහනේ කවුද? එයාට තමයි කියන්නේ වාහකයා කියලා. අන්න දැන් ඩෙන්ගු ගේනවා ඩෙන්ගු මදුරුවා විසින්. බරව ගේන්නේ බරව මදුරුවා විසින්. මැලේරියා ගේනවා මැලේරියා මදුරුවා විසින්. අන්න ඒ වගේ. කාරකයයි වාහකයයි පටලවා ගන්න එපා. එතකොට ඊළඟ දෙවෙනි එක ඩෙන්ගු. දෙවෙනි ස්ථාන ඩෙන්ගු. ඩෙන්ගු වෛරස හයිලයිට් කරගන්න ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස්. හයිලයිට් කරන්නේ මදුරුව දෙන්න.
ඊඩිස් ඊජිප්ටයි ඊඩිස් ඇල්බෝපික්ටස් යන මදුරු විශේෂ මගින් සම්ප්‍රේෂණය වේ. තුන්වෙනි එක මේ මතුවන රෝග ගණයටම දාලා තියෙනවා හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය ලියා ගන්න දෙන්න. හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය. හතරවෙනි අංකයට අදාළ සියල්ල කපන්න. හතරවෙනි අංකය අවශ්‍ය නැහැ මෙහෙම. එතකොට මතුවන රෝග කිහිපයක් කියන එකේ පළවෙනි තුන මතක තියාගත්තාම ඒක ප්‍රමාණවත්. 1 2 3. මේ මම දුන්නේ ඔයාලට. මොකද මේක අර අපේ සිලබස් වෙනස් වීමත් එක්ක ආව මුල්ම පොත් පෙළේ තිබ්බ එකක්. දැන් මේ සමහර පළාත්වල තියෙන පළවෙනි වාර විභාගවල ප්‍රශ්නවල දැන් ඔය දරුවෝ පළාත් පේපර් කරනවානේ. ඒ ප්‍රශ්නවල මේවා තියෙන්න පුළුවන්. එතකොට ළමයි අනාථ වෙනවා මේ කොහෙන් ආපු ඒවාද මේවා කියලා. ඒකයි මම මේ ටික දුන්නේ මෙතන. පිටු අංකය 6.